හරි. අපි කතා කරේ ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි කියලා. ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ කියන්නේ පුතේ වෙබ් අඩවියක අන්තර්ගතය අපි සාමාන්‍යයෙන් එකට කියන වෙබ් අඩවියක සන්දාරය කියලා. පේපර් එකේ අහන්නේ එහෙමයි. ඒතර වෙබ් අඩවියක සන්දාරය කාලයක් යනතෙක් වෙනස් වෙන්නේ නැත්නම් අන්තර්ගතය වෙනස් වෙන්නේ නැත්නම් අන්න ඒවට අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි කියලා. මොකද අපි සාමාන්‍ය වෙබ් අඩවියක් කියන්නේ HTML භාෂාව පදනම් කරගෙන නම් ඔය නෝට්පෑඩ් එකක් භාවිතා කරලා හරි එහෙම නැත්නම් වෙබ් සංස්කාරකයක් භාවිතා කරලා එනේ සරල HTML මෘදුකාංගයක් හරි අර වෙබ් සංස්කාරක කියලා අපි ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඔය Dreamweaver ඊට පස්සේ Coffee Cup එහෙම නැත්නම් Microsoft front page අනේ වගේ සරල වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් භාවිතා කරලා අපි නිර්මාණය කරනවා නම් පුතේ වෙබ් පිටුවක්. අතර මේ වෙබ් පිටුව බොහෝ විට කාලයක් යනතෙක් වෙනස් වෙන්නේ නැහැ. අතර ඒ වගේ කාලයක් යනතෙක් වෙබ් අඩවියේ සන්දාරය වෙනස් වෙන්නේ නැත්නම් අන්න ඒ වගේ වෙබ් අඩවි වලට අපි කියුවා ස්ථිතික වෙබ් අඩවි කියලා. static website කියලා. එතරම්ද මේකෙදි අපි ගොඩක් වෙලාවට කරන database එකක් එහෙම නැහැ වෙබ් අඩවි. ඒ කියන්නේ සම database එකක් තිබුණත් පරිශීලකයාට මේ දත්ත සමුදාය ඍජුව පරිහරණය කරන්න බෑ. ඒ කියන්නේ මට බෑ ඒ වෙබ් අඩවියට ගිහලා රෙජිස්ටර් වෙන්න. මට බෑ ඒ වෙබ් අඩවියට ගිහලා මගේ දත්ත ටිකක් ඇතුළත් කරන්න. එහෙම කරන්න බෑ. ඒතරම් මේ වගේ වෙබ් අඩවි වලට අපි කියන්නේ ස්ථිතික වෙබ් අඩවි කියලා. මොකද මම පුතේ වෙබ් අඩවියට ගිහිල්ලා මගේ විස්තර ටිකක් වෙබ් අඩවියට ඇතුළත් කරනව නම් එතකොට වෙබ් අඩවියේ අන්තර්ගතය වෙනස් වෙනවා. එතකොට ඒක ස්ථිතික වෙබ් අඩවියක් වෙන්නේ නැහැ. ස්ථිතික වෙබ් අඩවියක් කියලා කියන්නේ මේ සරල HTML භාෂාව පදනම් කරගත් මෘදුකාංගයකින් නිර්මාණය කරන වෙබ් අඩවි. අපි කිව්වා ස්ථිතික වෙබ් අඩවියක පුතේ ආරක්ෂාව වැඩි. ඒ මොකද පරිශීලකයින්ට බෑ වෙබ් අඩවිය ඇතුළට ගිහිල්ලා එහෙම නැත්නම් වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න. නේ වෙබ් අඩවිය ඇතුළට ගිහිල්ලා පරිශීලකයට බෑ විස්තර ඇතුළත් කරන්න, තියෙන විස්තර ගන්න. ඒක නිසා අපි කියනවා ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂාකාරී බවින් වැඩි කියලා. ස්ථිතික වෙබ් අඩවි ආරක්ෂාකාරී බවින් වැඩි. හැබැයි ගතික වෙබ් අඩවි කියලා වර්ගයක්ත් තියෙනවා. ඒ අපි ඩයිනමික් වෙබ්සයිට්ස් ගතික වෙබ් අඩවි. අතන මේ ගතික වෙබ් අඩවියක් කියලා කියන්නේ පුතේ වෙබ් අඩවියක සන්දාරය වෙබ් අඩවියක අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් වෙබ් අඩවියක අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි වලට අපි කියනවා ගතික වෙබ් අඩවි කියලා. අතන මේ වෙබ් අඩවියක පුතේ තියෙනවා ඩේටාබේස් එකක්. දත්ත සමුදායක්. අතන මේ දත්ත සමුදාය ඇතුළට ගිහිල්ලා එන්න ඩේටාබේස් එකට ගිහිල්ලා තව විදිහකට කිව්වොත් වෙබ් සේවාදායකයා සමග පරිශීලකයාට පුළුවන් ඍජුව සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ පුතේ මට පුළුවන් දැන් ඔයාලගේ ඉස්කෝලේ වෙබ්සයිට් එකක් තියෙයි කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් නම් ඔය වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ නම විස්තර ඇතුළත් කරලා ඔයාගේ පාසලේ රෙජිස්ටර් වෙන්න, ලියාපදිංචි වෙන්න. අන්න ඔයා පරිශීලකයෙක් විදියට වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙනවා. මොකද ඔයා වෙබ් සේවාදායකයාගේ ඇතුළට ගිහිල්ලාම තමයි ඔයාගේ විස්තර ටික ඔකට පුරවන්නේ, ඇතුළත් කරන්නේ. එතකොට පුතේ අන්න ඒ වගේ වෙබ් අඩවි වලදී ඔයාගේ විස්තර දැන් පුතේ මේ අවස්ථාවෙත් එතකොට සමහර විට කවුරු හරි කෙනෙක් ඔයාගේ පාසලේ වෙබ් අඩවියට ගිහිල්ලා එයාගේ පෞද්ගලික විස්තර ටික ඔකට පුරවනවා ඇති. අපේ පෞද්ගලික විස්තර ටික වෙබ් අඩවියට දැම්ම ගමන් අන්න වෙබ් අඩවියේ අන්තර්ගතය වෙනස් වෙනවා. ඒතර මේ අවස්ථාවෙත් අන්තර්ගතය වෙනස් වෙන්න පුළුවන්. ඒතර එහෙම අන්තර්ගතය අපිට නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් වෙබ් අඩවියේ අන්තර්ගතය හැම විටම වෙනස් වීමකට ලක් වෙනවා නම් අන්න ඒ වගේ වෙබ් අඩවි වලට අපි කියනවා ගතික වෙබ් අඩවි කියලා. සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි. ගතික වෙබ් අඩවි. ඒතර ගතික වෙබ් අඩවියකදී පුතේ අපිට පුළුවන් අර වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න. ඒතර වෙබ් සේවාදායකයාගේ ඇතුළටම ගිහිල්ලා තමයි මේ තොරතුරු දාන්නේ. ඒතර වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න පුළුවන් නම් අන්න එතනදී අපි කියනවා වෙබ් අඩවියේ ආරක්ෂාව අඩුයි කියලා. එයි අපි වෙබ් අඩවිය ඇතුළටම ගිහිල්ලා පුතේ
සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙනවා. එතකොට කාට හරි සේවාදායකයට එහෙම නැත්නම් අර වෙබ් අඩවියේ දත්ත සමුදායට හානියක් සිද්ධ කරන්න තියෙන අවස්ථාව වැඩි. වෙබ් අඩවියේ දත්ත සමුදායට හානියක් සිද්ධ කරන්න තියෙන අවස්ථාව වැඩි. මොකද එතන ළඟම ඉන්නේ යා. ඒක නිසා අපි කියන මේ ගතික වෙබ් අඩවි වල ආරක්ෂාව අඩුයි කියලා. උතර මේ ගතික වෙබ් අඩවි පුතේ බොහෝ විට නිර්මාණය කරන්නේ PHP, JSP, ASP වගේ භාෂාවන් තියෙනවා. ඒවා වෙබ් අඩවි නිර්මාණය කරන භාවිතා කරන භාෂා. අපි කියන PHP, ඒ කියන්නේ PHP කියන්නේ hypertext processor කියන එක PHP. ඊට පස්සේ තියෙනවා JSP, Java server page, JSP කියලා කියන්නේ. ASP, active server page ඔය වගේ භාෂාවන් තියෙනවා. අතන නියගේ භාෂාවන් පදනම් කරගෙන තමයි පුතේ බොහෝ විට අර ගතික වෙබ් අඩවියක් නිර්මාණය කරන්නේ. මොකද මේ භාෂාවන් නැතුව අපිට බෑ දත්ත සමුදායන් නේම හදන්න. ඒ දත්ත සමුදායන් එකිනෙකට සම්බන්ධ කරන්න. බොහෝ විට මෙන්න මේ භාෂාවන් පදනම් කරගෙන තමයි ගතික වෙබ් අඩවි නිර්මාණය කරන්නේ. ඒතර අපි කිව්ව ගතික වෙබ් අඩවියක ආරක්ෂාව අඩුයි. ඒ මොකද පරිශීලකයට පුළුවන් ඍජුව සේවාදායකයා සමග සම්බන්ධ වෙන්න. ඒ නිසා මේ ආරක්ෂාව සහිත ගතික වෙබ් අඩවියක් හදන්න නම් අපිට ඉහළ දැනුමක් අවශ්‍යයි වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධයෙන්. ඒතර වෙබ් අඩවි නිර්මාණය සම්බන්ධයෙන් ඉහළ දැනුමක් තියෙන කෙනෙකුට පමණයි ආරක්ෂාවක් හොඳට තියෙන ගතික වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕනි ගතික වෙබ් අඩවි බොහෝ විට වෙබ් සේවාදායකය තුළ දත්ත සමුදායක් මොන දත්ත පාදකයක් සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. ගතික වෙබ් අඩවි බොහෝ විට දත්ත පාදකයක් එහෙම නැත්නම් දත්ත සමුදායක් සමග සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ගතික වෙබ් අඩවියක්. ඒ මොකද අපිට පුළුවන් පුතේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා අපේ විභාගාංකය එකට ඇතුළත් කරලා හරි අපිට පුළුවන් අපේ ප්‍රතිඵල එළියට ගන්න ප්‍රතිඵල ලබා ගන්න. අන්න එතකොට පරිශීලකයා වෙබ් අඩවියේ සේවාදායකය සමග ඍජුව සම්බන්ධ වීමක් තියෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය කියලා කියන්නේ ගතික වෙබ් අඩවියක්. ඒ වගේම තමයි ඔය වෙලාව පෙන්වුම් කරන වෙබ් අඩවි තියෙනවා. වෙබ් අඩවියෙන් ගොඩක් ඒවා වෙලාව පෙන්වන්න පුළුවන්. සමහර වෙබ් අඩවි තියෙනවා වෙලාව පෙන්වුම් කිරීම සඳහාම හදපු ඒවා. උතර ඒ වෙබ් අඩවියේ විවිධ රටවල් වල වෙලාවන් පෙන්වුම් කරනවා. අන්න ඒ වගේ වෙලාව පෙන්වුම් කරන වෙබ් අඩවි අපි හඳුන්වනවා ගතික වෙබ් අඩවි කියලා. මොකද ඒකෙදී අන්තර්ගත නිරන්තරයෙන් වෙනස් වෙමින් තමයි තියෙන්නේ. අපිට පුළුවන් අපි කැමති රට දීලා එයාගේ වෙලාව බලා ගන්න. ඒතර ගතික වෙබ් අඩවියක් තමයි ඔය වෙලාව පෙන්වුම් කරන වෙබ් අඩවි. ඊට සරලවම කිව්වොත් අර කෙටියෙන් කිව්වොත් ඔය කියපු දේවල් දෙක ස්ථිතික වෙබ් අඩවි කියලා කියන්නේ වෙබ් අඩවියක අන්තර්ගතය එන සන්දාරය නිරන්තරයෙන් වෙනස් නොවන ඒවා. හරි. මොකද පරිශීලකයට වෙබ් අඩවිය හදපු කෙනාට විතරයි වෙබ් අඩවියේ වෙනසක් කරන්න පුළුවන්. ස්ථිතික වෙබ් අඩවි වලදී. ගතික වෙබ් අඩවි කියලා කියන්නේ වෙබ් අඩවියක සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි. ඒ කියන්නේ පරිශීලකයට පුළුවන් වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙලා ඕන දත්ත තොරතුරු ඇතුළත් කරන්න නැත්නම් ඒ තියෙන තොරතුරු එළියට ලබා ගන්න පුළුවන්. හරි. ඔක තමයි ස්ථිතික සහ ගතික වෙබ් අඩවි අතර මූලික වෙනස්කම. සන්දාරය නිරන්තරයෙන් වෙනස් නොවන ඒවා ස්ථිතික, සන්දාරය නිරන්තරයෙන් වෙනස් වෙන ඒවා ගතික. අපි කිව්වා මේ වෙබ් අඩවි දෙකෙන් එන මේ වෙබ් නිර්මාණ මෘදුකාංග දෙකෙන් වෙබ් අඩවි වර්ග දෙකෙන් වඩාත් ආරක්ෂිත වෙබ් අඩවි මොකක්ද කියලා. ස්ථිතිකද පුතේ ගතිකද? වඩාත් ආරක්ෂිත, ආරක්ෂාව වැඩි ස්ථිතික වෙබ් අඩවිද ගතික වෙබ් අඩවිද? කවීන ආරක්ෂාව වැඩි ස්ථිතික වෙබ් අඩවිද ගතික වෙබ් අඩවිද? ස්ථිතික. ස්ථිතික ස්ටැටික් වෙබ්සයිට් ආරක්ෂාව වැඩි. මොකද ඒකෙදී පරිශීලකයට බෑ වෙබ් සේවාදායකයා සමග ඍජුව සම්බන්ධ වෙන්න. හරි. අපි පුතේ මාතෘකාවක් ලියලා තියෙන අන්තිමට මොකද්ද?
ස්ථිතික සහ ගතික වෙබ් අඩවි කියලාද? ස්ථිතික වෙබ් අඩවි ගැන ලිව්වද? මතක නැහැ ඒක හරියටම. පුතේ අන්තිමට මාතෘකාවක් ලියලා තියෙනවා දානිෂ් මොකක් කියලාද? කවුරුවක් කතා කරන්න පාටක් නන්නේ. හරි. ස්ටැටික් වෙබ්සයිට් ගැන ලිව්වද මිතුන්? අපි يعني ස්ථිතික වෙබ් අඩවි ගැන ලියලා තියෙන නෝට් එක මිතුන් හරි 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 අපි ලියමු නම් ගතික වෙබ් අඩවි කියලා මාතෘකාව පුතේ ගතික වෙබ් අඩවි එතන යටින් ලියා ගමු වෙබ් අඩවියක දැන් මේ ගතික වෙබ් අඩවි ගැන කියන්නේ වෙබ් අඩවියක සන්දාරය වෙබ් අඩවියක සන්දාරය වෙබ් අඩවියක සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි වෙබ් අඩවියක සන්දාරය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි ගතික වෙබ් අඩවි නම් වේ ගතික වෙබ් අඩවි නම් වේ නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි ගතික වෙබ් අඩවි නම් වේ මේවා PHP මේවා PHP JSP ASP යන PHP JSP ASP යන පරිගණක භාෂා වලින් සකස් වී ඇත. ඒවා PHP JSP ASP යන පරිගණක භාෂා වලින් සකස් වී ඇත. දත්ත පාදකයක් හා එතනටම දත්ත පාදකයක් කියන්නේ ඩේටාබේස් එකක් දත්ත පාදකයක් හා මෙවැනි වෙබ් අඩවි දත්ත පාදකයක් හා මෙවැනි වෙබ් අඩවි බොහෝ විට සම්බන්ධ වේ. දත්ත පාදකයක් හා මෙවැනි වෙබ් අඩවි බොහෝ විට සම්බන්ධ වේ. අලුච්ඡේදකින් ලියමු. අලුච්ඡේදකින් මම කියන වේගය වැඩි එහෙමනම් මට කියන්න. ලියමු. පරිශීලකයාට වෙබ් සේවාදායකය සමග ඍජුව සම්බන්ධ විය හැකි නිසා මෙවැනි වෙබ් අඩවිවල ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකිය. මෙවැනි වෙබ් අඩවිවල ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකිය. හරි. එතකොට ඔය වගේ වෙබ් අඩවියක් ආරක්ෂාව සහිතව හදන්න නම් අපිට අදාළ භාෂාවන් පිළිබඳව වෙබ් අඩවි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉහළ දැනුමක් අවශ්‍ය වෙනවා. හරි ආරක්ෂිතව ඔය වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න නම් අපිට අතන උදාහරණ කියලා ලියමු. උදාහරණ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. උදාහරණ
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය. තව එකක් විවිධ රටවල් වල වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි. විවිධ රටවල් වල වෙලාව පෙන්눔 කරන වෙබ් අඩවි. ඒවා ගතික වෙබ් අඩවි. දැන් ඔයාගේ පාසලේ දැන් බොහෝ විට පුතේ ඔයාගේ පාසලේ ඇති දැන් වෙබ් අඩවිය ඒ වෙබ් අඩවියේ දැන් ළමයි අතුලත් කර ගැනීමෙන් පුතේ මේ දවස්වල පාසලට ගෙනල්ලා එහෙම වැඩිපුර කරගන්න බැරි නිසා. ඒතර අපි වෙබ් අඩවියෙම කියනවා A level කරන ළමයින්ට අලුතෙන් සම්බන්ධ වෙන වෙබ් අඩවියෙම ආලා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ තමයි ඉන්ටර්විව් කරේ. ඒතර වෙබ් අඩවියේ පුතේ එහෙම ළමයින්ට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ඔයාගේ පාසලේ වෙබ් අඩවියේ ඔයාගේ පාසලේ වෙබ් අඩවිය අනුගතික වෙබ් අඩවියක්. ඔයාගේ පාසලේ ළමයින්ට වෙබ් අඩවිය හරහා රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ඔයාගේ පාසලේ වෙබ් අඩවිය පුතේ ගතික වෙබ් අඩවියක්. එතන මොකද එක එක ළමයි විවිධ අවස්ථාවල රෙජිස්ටර් වෙනවා. අනේම රෙජිස්ටර් වෙද්දී ඔයාගේ පාසලේ වෙබ් අඩවියේ පුතේ අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒතර ඒ වගේ වෙබ් අඩවි වලට අපි කියනවා නම ගතික වෙබ් අඩවි කියලා. ගතික වෙබ් අඩවි කියලා. හරි. මම හිතන්නේ මේ ස්ථිතික වෙබ් අඩවි සහ ගතික වෙබ් අඩවි අතර වෙනස පැහැදිලි ඇති. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා. අපි කතා කරා මුලින්ම වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග වර්ග දෙකයි. වෙබ් අඩවි නිර්මාණය සඳහා භාවිතා කරන මෘදුකාංග අපි වර්ග දෙකක් කතා කරා. ඒ කියන්නේ මුලින්ම කතා කරා පුතේ අර ටෙක්ස්ට් එඩිටර් කෙනෙක්. ඔය නෝට්පෑඩ් එක වගේ එකක්. ඒ කියන්නේ සරල වෙබ් අඩවියක් හදන්න පුළුවන්. හැබැයි HTML පිළිබඳව දැනුම හොඳට තියෙන්න ඕනේ. ඊට පස්සේ අර විස්වික් කියන සංකල්පයට අනුව අපි කතා කරා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකක්. මොනවද පුතේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙක? හෂිනි. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙක මොකක්ද? වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි හෂිනි. මොනවද ඒ වර්ග දෙක? දැන් අපි එකක් දැන් තමත් කතා කරලා ඉවරයි. කවින්දි මට කියනකො වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි. කවින්දි වෙබ් සංස්කාරක සන්ධාර කළමනාකරන පද්ධතිය. ඔව් අන්න හරි පුතේ. ඔව් වෙබ් සංස්කාරක සහ සන්ධාර කළමනාකරන පද්ධති. අතට අපි දැන්ටමත් වෙබ් සංස්කාරක ගැන කතා කරලා ඉවරයි. වෙබ් සංස්කාරක කියලා කියන්නේ අපි කිව්වා ඒ කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න පුළුවන් රූපමය අතුරු මුණතක් සහිතව. හැබැයි ඒකෙදි අපි සාමාන්‍යයෙන් හදන්නේ පුතේ ස්ථිතික වෙබ් අඩවි. වෙබ් සංස්කාරකයක් භාවිතා කරලා. උතර HTML පිළිබඳව මහ ලොකු දැනුමක් ඕනේ නැහැ. දැනුම තියෙනවා නම් වැඩිය හොඳයි. උතර ඒ වගේ වෙබ් නිර්මාණ මෘදුකාංග අපි තුනක් කතා කරා. Composer, CK editor, Blue Griffin කියලා. අපි ගෙසති කතා කරපේ මේ කියන්නේ. උතර ඒවා නොමිලේ ලබා දෙන්නේ. මිට අමතරව Microsoft front page, Adobe Dreamweaver, Expression Web, SharePoint Designer ඔය වගේ විවිධාකාරයේ මෘදුකාංග තියෙනවා. දැන් අන්තිමට කියපු කීපය සල්ලි වලට ගන්න ඕනේ ඒවා. Dreamweaver, front page ඒවා සල්ලි වලට ගන්න ඕන මෘදුකාංග. උතර ඒකේ ස්ථිතික වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔය වෙබ් සංස්කාරක වලින්. දැන් අපි කතා කරන ඊළඟ සන්ධාර කළමනාකරන පද්ධති. සන්ධාර කළමනාකරන පද්ධති. සන්ධාරය කියන්නේ අපේ අන්තර්ගතය. අපි යාට ඉංග්‍රීසියෙන් නමක් කියනවා content management system. CMS කියලා. මේ සන්ධාර කළමනාකරන පද්ධති වලට නමක් කියනවා CMS. මොකද CMS කියන content management system. උතර පේපර් එකෙත් පුතේ CMS කියන වචනේ දෙනවා. CMS සන්ධාර කළමනාකරන පද්ධති. මේ content management system software. උතර මේ සන්ධාර කළමනාකරන පද්ධති මෘදුකාංගයක් භාවිතයෙන් අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. උතර පුතේ එයා ගොඩක් වෙලාවට වෙබ් අඩවිය නිර්මාණය කිරීමට පමණක් නෙවෙයි. වෙබ් අඩවිය හදන්න, ඒ වෙබ් අඩවිය කළමනාකරණය කරගන්න, ඒ වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ප්‍රකාශයටපත් කරන්න,
මෙන්න මේ සියලුම කාර්යයන්ට එයා අපිට සහයෝගය දක්වනවා. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග පොතේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමට පමණක් නෙවෙයි. වෙබ් අඩවිය කළමනාකරණය කරගන්න, දේවල් කළමනාකරණය කරන්න, වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න, උඩ පස්සේ ඒක යාවත්කාලින කිරීම කරන්න, මේ සියලුම දේවල් වලට සහයෝගය අපිට උදව් කරනවා මෙන්න මේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග. අතන මම ඉස්සෙල්ලා කිව්වා අපිට ඩේටාබේස් එකක් සහිතව දත්ත සමුදායක් සහිතව අපේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට තමයි එයා වෙබ් අඩවිය නිර්මාණයට අපිට උදව් කරන්නේ. දත්ත සමුදායක් එක්ක. අතන දත්ත සමුදායක් එක්ක නම් පුතේ මේ වෙබ් අඩවිය තියෙන්නේ සන්දාර කළමනාකරණ පද්ධති වලින් අපිට හදලා දෙන්නේ ගතික වෙබ් අඩවියක්. සන්දාර කළමනාකරණ පද්ධති වලින් අපිට හදන්න උදව් කරන්නේ ගතික වෙබ් අඩවියක්. ඒ කියන්නේ මේකෙන් ස්ථිතික වෙබ් අඩවිය හදන්න බෑ කියන එක නෙවෙයි. ස්ථිතික වෙබ් අඩවිය හදන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. හැබැයි සාමාන්‍යයෙන් සන්දාර කළමනාකරණ පද්ධතිය අපි භාවිතා කරන්නේ ගතික වෙබ් අඩවි නිර්මාණය කිරීම සඳහා. හරි. එතකොට මේ සන්දාර කළමනාකරණ පද්ධති වලින් අපි වෙබ් අඩවියක් හදනවා නම් සන්දාර කළමනාකරණ පද්ධති වලින් පුතේ අපි වෙබ් අඩවියක් හදනවා නම් එයා අපිට උදව් කරනවා ටෙම්ප්ලේට්ස් එකක් තුල, ඒ කියන්නේ සැකිල්ලක් තුල වෙබ් අඩවිය නිර්මාණය කරන්න. අපේ සන්දාර කළමනාකරණ පද්ධතිය කියන පුතේ වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී අපි වෙබ් අඩවියේ සැකිල්ල වෙනම ඕනනම් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. ටෙම්ප්ලේට් එක. ඒක හරියට අර මොනවද ප්‍රදර්ශක මෘදුකාංග වලදී නම් ප්‍රදර්ශක මෘදුකාංග වල තියෙනවනේ පුතේ ස්ලයිඩ් ලේඅවුට් කියලා, කදා පිරිසැලසුම් කියලා. අන්න ඒක වගේ. අර මාතෘකාව සහ අනුමාතෘකාවක් ලියන කදා තියෙනවා. මාතෘකාව පමණක් title only කියලා එකක් තියෙනවා. title and content කියලා එකක් තියෙනවා PowerPoint වල. ප්‍රදර්ශක මෘදුකාංග වල. අන්න ඒ වගේ අපිට ටෙම්ප්ලේට්ස් ගන්න පුළුවන් සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග වලදී. ඒතර මම ඔයාලට පුතේ පොඩ්ඩක් පෙන්නන්නම්. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයකදී අපිට ටෙම්ප්ලේට් එකක් දෙනවා. අපිට පුළුවන් මේ ටෙම්ප්ලේට් එක කියන්නේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔව්. සමහර ටෙම්ප්ලේට්ස් හරි මිලයි. මේ ෆ්‍රී දෙන ඒවා තියෙනවා. ෆ්‍රී දෙන ඒවායින් අපිට පොඩි අවාසියකුත් අපිට තියෙනවා. මම පොඩ්ඩක් අපිට ටෙම්ප්ලේට් එකක් පෙන්නන්නම් නිකන්. මම මේ Google එකේ මම වෙබ් ටෙම්ප්ලේට්ස් මම ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා කලින් ටයිප් කරපු එකක් තියෙනවා. එතන මම මේ වෙබ් ටෙම්ප්ලේට් එකක් බලන්නේ. මම ක්ලික් කරනවා මෙන්න මේක. වෙබ්සයිට් ටෙම්ප්ලේට්ස්. මෙතන පුතේ වෙබ්සයිට් ටෙම්ප්ලේට්ස් ටිකක් එයා දීපු. එතන මේ වෙබ්සයිට් ටෙම්ප්ලේට් එකක් උඩ අපිට ක්ලික් කරාට පස්සේ එයා ටෙම්ප්ලේට් එකේ දැන් මෙන්න මේක අපි ක්ලික් කරමුකෝ. මම ක්ලික් කරා යාව. මෙතන ටෙම්ප්ලේට් එක. දැන් ටෙම්ප්ලේට් එකේ පුතේ ලයිව් ඩෙමෝ එකක් දෙනවා. ඒ කියන්නේ යා අපිට පොඩි ඒ ආකෘතිය පාවිච්චි කරලා බලන්න අවස්ථාවක් දෙනවා. මම ලයිව් ඩෙමෝ කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ එයා පෙන්නනවා මෙන්න මේ විදිහට තමයි වෙබ් අඩවිය තියෙන්නේ කියලා. හරි මේ තියෙන වෙබ් අඩවිය තියෙන විදිය. බලන්න එයාගේ මේ ලින්ක්ස් තියෙනවා පුතේ ලොගින් එකක් රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාම මෙන්න read more. ඔය වගේ අපිට වෙබ්සයිට් එක හදා ගන්න පුළුවන්. එතන උඩ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක මෙතන උඩම තියෙන්නේ නා. මම අනේ ඒක ක්ලෝස් කරනවා. ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක යා දිගටම පෙන්නනවා. ඒගොල්ලන්ගේ වෙබ් එකත් පෙන්න මේක මේ ටෙම්ප්ලේට් එකක්. ඔය වගේ පල්ලෙහාට වෙබ් එක හදාගෙන යන්න පුළුවන්. හරි. ඔය විදියට. එතන මේ තියෙන පුතේ ටෙම්ප්ලේට්ස් අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක ඩවුන්ලෝඩ් කරලා අපිට මේ පින්තූරය වෙනුවට වෙන පින්තූරයක් දාලා මෙතන ලින්ක්ස් ටික ඔය විදිහටම වැඩ කරන විදිහට හදලා ඒ දේවල් කරන්න පුළුවන් වෙබ්සයිට් එකේ. ඔතන ඔය වගේ ටෙම්ප්ලේට්ස් ඕනතරම් තියෙනවා අන්තර්ජාලයේ ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවා. මෙතන ඉස්සෙල්ලා තිබුණා තව එකක් මේ Joomla කියන එකේ ටෙම්ප්ලේට්ස්. බලමු මේක ක්ලික් කරලා පොඩ්ඩක්. Joomla වල ටෙම්ප්ලේට්ස්. මෙතන වෙබ් එකේ ටෙම්ප්ලේට්ස් එක වෙබ් ටෙම්ප්ලේට්ස් අපි ඕනනම් ටෙම්ප්ලේට් එකක් උඩ ක්ලික් කරලා බලමු. අපි දැන් මේක ක්ලික් කරමු. මෙතන පුතේ යාගේ ටෙම්ප්ලේට් එක මෙහෙම තියුණා අපිට දැන් මේ ටෙම්ප්ලේට් එක වෙබ් එකේ
ටෙම්ප්ලේට් එක අර ලයිව් එකක් බලන්න වගේ එහෙම දෙන්නේ නැහැ. මේ තියෙන ඔය ආකෘතිය සහිත අපිට ටෙම්ප්ලේට් එකක් ගන්න පුළුවන්. හරි ටෙම්ප්ලේට් එක. ඒතර ඒ විදිහට අපිට වෙබ් අඩවිය හදන්න පුළුවන්. ඔය ආකෘතිය සහිතව. ඒතර පුතේ එහෙම ටෙම්ප්ලේට් එකක් අරගෙන වෙබ් අඩවියක් හදන එක හරිම ලේසි. අපි ඒ ටෙම්ප්ලේට් එක ගන්නවා. ඒ ටෙම්ප්ලේට් එකේ තියෙන දේවල් වෙනස් කරනවා. ඒ සැකිල්ලේ තියෙන දේවල් වෙනස් කරලා අපිට ඕමනා දේවල් අපි ඇතුළත් කරනවා. හරි සැකිල්ලේ තියෙන දේවල් වෙනස් කරලා. ඒතර මේ තියෙනෙත් එහෙම එකක්. ටෙම්ප්ලේට් එකක්. ඒකත් මම ලයිව් ඩෙමෝ ගියාම එයා වෙබ්සයිට් එක පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එක තියෙන්නේ. මේ මෙතන පින්තූරයක් එහෙම තියෙනවා. මෙතන ඕනනම් විස්තරයක් read more කියලා එක යටතේ විස්තර දාන්න පුළුවන්. මේ තියෙන්නේ එයාගේ links. ඒ කියන්නේ වෙන වෙන පිටු වලට සම්බන්ධතා. අපිට ඔය සම්බන්ධතාව උඩ ඒ කියන්නේ අපිට පුළුවන් අපේ කැමති නම් මෙතනට දාන්න. මෙයා intro, culture, tech එහෙම ඒවා තියෙනවනේ. ඒවා වෙනස් කරගන්න පුළුවන්. පල්ලෙහා තියෙනත් එහා පින්තූර වෙනස් කරමින් අපිට කැමති දේවල් දාන්න පුළුවන් ওই වගේ වෙබ්සයිට් එකකට. එයා මේ ආකෘතියක් දීලා තියෙනවා. එතන පුතේ මේ ටෙම්ප්ලේට් එක මම අරගෙන මේ වෙබ්සයිට් එකක් හදනවා. හරි. එතන මගේ ගාව වෙබ් එකක් තියෙනවා ඔය ආකෘතිය සහිතව. මේ ටෙම්ප්ලේට් එක තව අය ගන්නෙ නැද්ද? අන්තර්ජාලයට ඇවිල්ලා තවත් අය මේ ටෙම්ප්ලේට් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. එතකොට මගේ වෙබ්සයිට් එක වගේම වෙබ්සයිට්ස් තව අන්තර්ජාලයේ ගොඩක් තියෙන්න පුළුවන්. ඇයි? හැමෝම ඇවිල්ලා ෆ්‍රී දෙන ටෙම්ප්ලේට්ස් ඩවුන්ලෝඩ් කරන නිසා. අපි අපේ ඉස්කෝලේට වෙබ් එකක් හදුවොත් මේ වගේ ටෙම්ප්ලේට් එකක් අරගෙන තව ඉස්කෝලවල වෙබ්සයිට් අපේ ඉස්කෝලේ එක වගේම තියේවි. ඒ නිසා මේ ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරගෙන ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගෙන හදන එක ඒ කියන්නේ එකම වගේ වෙබ්සයිට් තමයි ඒතර අන්තර්ජාලය ගොඩක් තියෙන්නේ. හැබැයි අපිට පුතේ ඔය මම ඉස්සෙල්ලා කිව්ව PHP CSS ඒ වගේ භාෂා පිළිබඳව දැනුමක් තියෙනවා නම් ඔය PHP CSS තව JavaScript ඔය වගේ SQL ඔය වගේ භාෂා පිළිබඳව අපිට දැනුමක් තියෙනවා නම් පුතේ ටෙම්ප්ලේට් එක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගෙන ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න පුළුවන්. හරි මේ අර CSS PHP JavaScript SQL ඕවා ගැන දැනුමක් තියෙනවා නම් ටෙම්ප්ලේට් එක අපි ෆ්‍රී ගන්නවා. අරගෙන ඒක එඩිට් කරනවා. ටෙම්ප්ලේට් එක සම්පූර්ණයෙන් වෙනස් කරනවා. තියෙන ටෙම්ප්ලේට් එක සමහර වාහන අරගෙන පුතේ වාහනය වෙනස් කරන්නේ මොඩිෆයි කරන්නේ. අන්න ඒ වගේ. අපිට ඕන නම් පුළුවන් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න, මොඩිෆයි කරන්න. එතකොට අපේ වෙබ් එක වගේ තව වෙබ් එකක් තියෙන එකක් නැහැ. නේ? ඒතර අපේ එක වෙනස්ම එකක්. ඉස්සපුතේ අපිට ටෙම්ප්ලේට් එක ගන්නව නම් අර භාෂා පිළිබඳ දැනුමක් තියෙනව නම් වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි මේ කියපු දේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග. ඒතර සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයකදී වෙබ් අඩවිය නිර්මාණය කරන්න, ඒක කළමනාකරණය කරගන්න, වෙබ් අඩවිය ප්‍රකාශයටපත් කරන්න, ඕන නඩත්තු කරන්න මේ සියලුම දේවල් වලට තමයි එයා පහසුකම් සපයන්නේ. ඒතර මේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග අපි කීපයක් කතා කරනවා. එකක් තමයි Joomla. අර ඉස්සෙල්ලා පෙන්නුවේ Joomla templates ටිකක්. Joomla. ඒ වගේම තියෙනවා WordPress කියලා එකක්. ඉස්කෝලවල වෙබ්සයිට් ගොඩක් වෙලාවට WordPress වලින් හදනවා. WordPress. ඊට අමතරව අපි කතා කරනවා Drupal කියලා එකක්. ඒතර මේ කිව්වේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග Joomla WordPress Drupal. මතක තියාගන්න මේ මෘදුකාංග තුන. ඔය සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග WordPress Drupal Joomla කියන එක. හරි මම මුලින් කිව්වේ පොඩක් පිළිවෙල වෙනස්. Joomla WordPress Drupal ඔය මෘදුකාංග. අතන මේකදී අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරන්න, ඒක කළමනාකරණය කරන්න, අන්තර්ජාලය තුල ප්‍රකාශනපත් කරන්න මෙන්න මේ සියලුම දේවල් වලට පහසුකම් සපයන වෙයක්. ඒ වගේම මම කිව්වා සැකිලි අර ටෙම්ප්ලේට් එකක් භාවිතා කරලා වෙබ් අඩවිය නිර්මාණය කරන්න පුළුවන්. તો ටෙම්ප්ලේට්ස් භාවිතා කරාම අපේ වගේ වෙබ් අඩවියක් තව කෙනෙක් දාවත් තියෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න. හැබැයි ඒකට අර JavaScript, CSS, PHP, SQL වගේ භාෂා දැනුම උවමනා කරනවා. එම් භාෂා දැනුමක් තියෙනවා නම් අර ටෙම්ප්ලේට් වල තියෙන දුර්වලතාවයන් අඩුපාඩු අපිට මගහරවා ගැනීමේ හැකියාව ලැබෙනවා. හරි. අපි ලියමු පුතේ මාතෘකාවක් සන්දාර කළමනාකරණ පද්ධති. මාතෘකාවක් ලියන්න සන්දාර කළමනාකරණ පද්ධති. එතනින් ලියමු content management system කියලා. content management
system, content management system. CMS කියලා ලියන්න. එතන ඉරි කැලක් ගහලා CMS කියලා ලියන්න. මොකද CMS කියන වචනේ පේපර් එකේ දෙනවා. ඒත් CMS කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මේ කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග ගැන. හරි සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග ගැන කියලා. හරි. ලියමු පුතේ අපි ඔතන යටින් වෙබ් අඩවියක් නිර්මාණයට සන්දාරය කළමනාකරණයට හා වෙබ් අඩවියක් නිර්මාණයට සන්දාරය කළමනාකරණයට හා ප්‍රකාශයට පත් කිරීමට සන්දාරය කළමනාකරණයට හා ප්‍රකාශයට පත් කිරීමට භාවිතා කරන මෘදුකාංගයක් සන්දාර කළමනාකරණ පද්ධතියක් නම් වේ. ගතික වෙබ් අඩවි නිර්මාණය කරන එතනටම ගතික වෙබ් අඩවි නිර්මාණය කරන මෙම මෘදුකාංගය නිරන්තරව සන්දාරය වෙනස් කරමින් වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට නිරන්තරව සන්දාරය වෙනස් කරමින් වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා දෙයි. හරි අලුත් ඡේදයෙන් ලියමු. HTML පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව CMS භාවිතයෙන් HTML පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව CMS කියන සන්දාර කළමනාකරණ පද්ධති CMS භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කළ හැකිය. CMS භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කළ හැකිය. මෙහිදී මෘදුකාංග සැකිලි වරහන් ඇතුලේ ටෙම්ප්ලේට්ස් මෘදුකාංග සැකිලි වරහන් ඇතුලේ ටෙම්ප්ලේට්ස් මෘදුකාංග සැකිලි කියලා වරහන් ඇතුලේ ටෙම්ප්ලේට්ස් භාවිතා කළ හැකි අතර සැකිලි වෙනස් කිරීමට PHP CSS
CSS, JavaScript, SQL, JavaScript, SQL යන භාෂා දැනුම භාවිතා කළ යුතු වේ. PHP, CSS, JavaScript, SQL යන භාෂා දැනුම භාවිතා කළ යුතු වේ. හරි. ඒ කියන්නේ ඔය භාෂා පිළිබඳව දැනුමත් අපිට තියෙනව නම් ඒක අත්‍යවශ්‍ය නෑ හොඳේ. අර සැකිල්ලේ ආකෘතිය අනුවම අපි වෙබ් අඩවියක් හදනවා නම් අපිට පුළුවන් HTML පිළිබඳව නැත්නම් මේ පරිගණක භාෂා පිළිබඳව කිසිම දැනුමක් නැතිව ලස්සන්ට වෙබ් අඩවිය හදන්න පුළුවන්. හැබැයි එතකොට පුතේ අර ටෙම්ප්ලේට් එක අපි නොමිලේ ගත්ත නිසා අපේ වෙබ් අඩවිය වගේම තව වෙබ් අඩවි අන්තර්ජාලයේ තියෙවි. විතර අපේ වෙබ් අඩවිය වගේම ඔයාලගේ අල්ලපු ඉස්කෝලේත් වෙබ් අඩවිය තියෙන්න පුළුවන්. ඒතර සමහර අපි ඒකට කැමති නෑනේ. ඒක නිසා අපිට පුළුවන් අර ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්න මෙන්න මේ භාෂා දැනුම පාවිච්චි කරලා. අපිට ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ භාෂා දැනුම පාවිච්චි කරලා. හරි. ඒක නිසා තමයි භාෂා දැනුම වුමනා වෙන්නේ. නැත්නම් ඔය භාෂා දැනුම නැතිව CMS වලින් වෙබ් අඩවියක් නිර්මාණය කළ හැකි. ඉතින් මම කිව්වා CMS මෘදුකාංග මොනවද කියලා. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග මොනවද කියලා. මම මෘදුකාංග 3ක් කිව්වා. මොනවද පුතේ මෘදුකාංග? සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග මොනවද? ආචලක එක මෘදුකාංගයක්. සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග 3ක් කිව්වා චලක. එකක් අදිල්නෙත් එක මෘදුකාංගයක්. එකක් තමයි ජෝම්ලා කියලා කියන්නේ. මේ ජෝම්ලා සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයක්. ඒතර මේ ජෝම්ලා කියන්නේ පුතේ ෆ්‍රී දෙන software එකක් නොමිලේ දෙන්නේ. අපිට ජෝම්ලා භාවිතා කරලා අපේ වෙබ් අඩවිය හදන්න විතරක් නෙවෙයි වෙබ් අඩවිය අන්තර්ජාලය ප්‍රකාශනපත් කරන්න ඒ වෙබ් අඩවියේ අන්තර්ගතයේ කළමනාකරණය කරන්න ඒ ඔක්කොටම අවස්ථාව ලබා දෙනවා ජූම්ලා. අතර මේ ෆ්‍රී දෙන්නේ එකෙන් හරි ලේසියෙන් වැඩ කරන්න පුළුවන් ඩේටාබේස් එකක් හදා ගන්න පුළුවන්. ඒව ලින්ක් කරන්න මුකුත් දේවල් නැහැ. එයා කරලා දෙන ඔක්කොම. හරි. ජූම්ලා වලින් ඕනනම් පුළුවන් අන්තර්ජාලය අපිට ස්පේස් එකකුත් දෙනවා. වෙබ් අඩවිය අන්තර්ජාලයට දාන්න පුළුවන් නොමිලෙම. හැබැයි එතකොට පුතේ නොමිලේ මොනවා හරි දෙයක් දෙනවා නම් එයා මොනවා හරි බලාපොරොත්තු වෙනවනේ. එයා නොමිලේ අපේ වෙබ් අඩවිය ප්‍රකාශනපත් කළා. ඒ කියන්නේ අන්තර්ජාලයට දාලා දුන්නොත් ඉන්නේ එහෙම අපේ වෙබ්සයිට් එකේ නමේ එයාගේ නමත් පෙන්නනවා. අපේ වෙබ්සයිට් එකේ නමේ එයාගේ නමත් පෙන්නනවා. මොකද එයාට ප්‍රයෝජනයක් ඕනේ. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ අපේ අවසරයකින් තොරව එයා ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. අපේ වෙබ්සයිට් එකේ අපේ අවසරයකින් තොරව ජූම්ලා එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. උතර ඒවට අපි එකඟ වෙන්න ඕනි. එයාව පාවිච්චි කරනව නම් නොමිලෙම. ඊට අමතරව තියෙනවා මම කිව්වා Drupal කියලා එකක්. ඊට කලින් WordPress අපි කතා කරා. WordPress නොමිලේ වෙබ් අඩවි හදන්න පුළුවන්. ගොඩක් පාසල් වල වෙබ් අඩවි හදනවා WordPress එහෙම පාවිච්චි කරලා. ඊට අමතරව Drupal ඔය මෘදුකාංග පුතේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග. අතර විභාගයේදී සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංගයකට උදාහරණයක් එහෙම ඇහුවොතින් ඔය මෘදුකාංග තුනෙන් එකක් කිව්වම හරි. ජෝම්ලා WordPress Drupal කියලා මතක තියෙන්න ඕනේ. අපිට කලින් අපි ඉගෙන ගත්තා වෙබ් සංස්කාරක මෘදුකාංග තුනක් නොමිලයේ සපයන මොනවද? වෙබ් සංස්කාරක මෘදුකාංග තුනක් මොනවද ඒ මෘදුකාංග? CK editor, Blue Griffin, තව එකක් අපි කතා කරා. Composer කියලා. Composer, CK editor, Blue Griffin. ඒ වෙබ් සංස්කාරක මෘදුකාංග. Joomla, WordPress, Drupal කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග.
උදාහරණ කියලා පුතේ අපි ඔතන යටින් ලියමු. උදාහරණ කියලා ලියා ගන්න Joomla, WordPress, Drupal කියන තුන. උදාහරණ කියලා ලියා ගන්න. හරි. උදාහරණ ලියුව නේද පුතේ? Joomla, WordPress, Drupal. හරි. ඊට පස්සේ පුතේ දැන් අපි වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී අපි කතා කරා මීට කලින් අර පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා එකක්. ඒක පද්ධති සංවර්ධන ජීවන චක්‍රය නිර්මාණය කරද්දී අපි කො තනි පුද්ගලයෙක් මේක නිර්මාණය කරන්නේ නැහැ. උතර වෙබ් අඩවියකුත් එහෙමයි. තනියම කෙනෙකුට හදන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි ආයතනයක් වශයෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරනවා නම් තනි පුද්ගලයෙක් වෙබ් අඩවිය නිර්මාණය කරන්නේ නැහැ. මේක කරන්නේ කණ්ඩායමක් එකතු වෙලා. ඒතර අපිට වඩා සාර්ථකව වෙබ් අඩවිය නිර්මාණය කරගන්න පුළුවන්. කෙටි කාලයක් තුල. අතරමැද වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිතව භූමිකාවන් වෙබ් අඩවි නිර්මාණය කිරීම ආශ්‍රිතව විවිධ කාර්යයන් විවිධ පුද්ගලයන්ට පැවරෙනවා. මම කිව්වේ තනියම හදනවා නම් ඔක්කොම කාර්යයන් ටික එකම කෙනා නේ. අතර හැබැයි වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා කිහිපයක් තියෙනවා මේ කාර්යයන් යගේ roles අට විවිධ කාර්යයන් කිහිපයක් පවර්ලා තියෙනවා. අනේ කාර්යයන් කරන්නේ කවුද? එයාට අයිති කාර්යයන් මොනවද කියලා අපි දැනගන්න ඕනේ. වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී එක්කෙනෙක් ඉන්නවද වෙබ් නිර්මාපක කියලා. වෙබ් අඩවිය නිර්මාණය කරන මූලිකව එකතු වෙන කෙනා වෙබ් නිර්මාපක. අපි එයාට කියනවා වෙබ් author කියලා. අතන වෙබ් නිර්මාපක කියන කෙනා තමයි පුතේ වෙබ් අඩවියේ අතුරු මූණත සැලසුම් කරන්නේ. වෙබ් නිර්මාපක කියන කෙනා තමයි අපේ වෙබ් අඩවියේ අතුරු මූණත සැලසුම් කරන්නේ. එතකොට පුතේ අතුරු මූණත කියලා කියන්නේ එහෙනම් අපි බැලුවොත් එහෙම වෙබ්සයිට් එකක් අරගෙන මම මේ අර ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් පොඩ්ඩක් බැලුවේ. හරි. ඔයාලට පේනවනේ පුතේ මේ තියෙන ෆ්‍රී ටෙම්ප්ලේට් එකක්. අර ෆ්‍රී දීපු ටෙම්ප්ලේට් එකක් අපේ වෙබ්සයිට් එක මේ තියෙන්නේ ටෙම්ප්ලේට් එක. පල්ලෙහාට ගිහලා බලුවම වෙබ්සයිට් එක. හරි ඔය තියෙන්නේ. අතර මේ ටෙම්ප්ලේට් එකේදී බලන්න පුතේ තියෙන එක. අපි පටන් ගනිද්දිම මේකේ තියෙනවා පොඩි බැනර් එකක් මේ තියෙන්නේ. ඒක එහා මෙහා යවන්න පුළුවන් එකක් නේ. එහාට මෙහාට යවන්න පුළුවන් එකක්. ඒ වගේම උඩම තියෙනවා පුතේ බටන්ස් ටිකක්. හරි. අතර මේක තමයි ටෙම්ප්ලේට් එක. එහෙම නැත්නම් මේක තමයි පුතේ අපේ වෙබ් අඩවියේ අතුරු මුහුණත. අතුරු මුහුණත. අතර මේ උඩම තියෙනවා links එක buttons. ඊට පස්සේ මේ මෙතන මොනවා හරි විස්තරයක් දාලා තියෙනවා. ඊට පස්සේ අපිට වෙබ් එකේ නම එහෙම ඕනනම් මෙතන ලියන්න පුළුවන්. මොන ආයතනයේද මොකකද මේ වෙබ් එක? ඊට පස්සේ පල්ලෙහාට ගියාම පුතේ about us කියලා අදාළ ආයතනය හා සම්බන්ධයෙන් විස්තර ටිකක් අපිට සපයනවා. උඩ පින්තූරයක් දාන්න පුළුවන් ආයතනේ. නම් ඔය ආයතනය හා සම්බන්ධයෙන් ඊපස්සේ මේ ආයතනයේ වැඩ කරන ඕන සේවකයෝ එහෙම නැත්නම් අපි දැන් පාසලක නම් අපේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරු ඔය වගේ පින්තූර ටිකක් දාන්න පුළුවන් නේ ඒගොල්ලන්ගේ විස්තර එක්ක. ඔය වගේ තමයි වෙබ්සයිට් එක තියෙන්නේ. මේ පල්ලෙහා තියෙනවා ඒ ආයතනයෙන් සපයන සේවාවන් වෙබ්සයිට් එක. දැන් පුතේ මේක ගත්තොත් එහෙම මේ වෙබ් එක අපිට ලේසියෙන්ම මේ ටෙම්ප්ලේට් එක අරගෙන අපිට ඩිසයින් කරන්න පුළුවන් ලස්සන වෙබ්සයිට් එකක්. හරි. ඔනම් මේ කලර්ස්ම පාවිච්චි කරලා නොමිලේ මේ ටෙම්ප්ලේට්ස් ගොඩක් ඒවා ඩවුන්ලෝඩ් කරන්න දෙනවා ෆ්‍රී. ඒතර ෆ්‍රී දෙන ටෙම්ප්ලේට් එකක් අරගෙන එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මම කිව්වේ දැන් අපි සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදද්දී අපි අතුරු මුහුණත සැලසුම් කරනවා. දැන් අර වගේ ටෙම්ප්ලේට් එකක් ගත්තම එයා සැලසුම් කරපු මුහුණතක් තියෙනවා. ඒකට විස්තර දාන එක තමයි කරන්නේ. සාමාන්‍යයෙන් මම කියන එක මං කියන එක පුතේ ඇහෙනවද? මම කියන එක ඇහෙනවද අශේන්?
එකපාරටම කරන්ට් එක ගිහිල්ලා ආයි ආවේ. ඒක නිසා තමයි මේ මීටින් එක කට් උනේ. හරි. අපි කතා කරමින් ඉඳි අපිට වෙබ් නිර්මාපක ගැන. අතර වෙබ් නිර්මාපක කරන්නේ එයා අතුරු මුහුණට සැලසුම් කරන එක. මම දැන් කියමින් හිටියේ අපි ටෙම්ප්ලේට් එකක් අරගත්තා නම් එතකොට අතුරු මුහුණට විශේෂයෙන් සැලසුම් කරන්න දෙයක් නැහැ. අතුරු මුහුණක් තියෙනවා. ඒ අතුරු මුහුණේ තියෙන කොටස් එහා මෙහා කරන්න පුළුවන්. සැලසුම් කිරීමේදී. හරි. ඒ කාගේ කාර්යද වෙබ් නිර්මාපක වෙබ් ඕතර් කියන කෙනා. ඊට පස්සේ ඉන්නවා පුතේ වෙබ් එඩිටර් කියලා කෙනෙක්. සංස්කාරක. දැන් වෙබ් නිර්මාපක එයා වෙබ් අඩවියේ අතුරු මුහුණට එහෙම සැලසුම් කරාට පස්සේ වෙබ් එඩිටර් කියන එයා සංස්කාරක එයා කරන දේ තමයි වෙබ් අඩවියේ කේත ලිවීම අර කෝඩ්ස් ලියන්න ඕනේ පුතේ වෙබ්සයිට් එකට. අපි අර HTML වල ලිව්වා වගේ නෙවෙයි. අපිට CSS PHP වගේ භාෂාවක් පාවිච්චි කරලා කේත ලියන්න පුළුවන්. ඔන්න ටෙම්ප්ලේට් එක වෙනස් කරගන්න කෝඩ්ස් ලියන්න පුළුවන්. එතකොට අනේ කේත ලිවීම ඒ වගේම කේත ලියාගෙන යද්දී දෝෂ ඇති වෙන්න පුළුවන්. අනේ දෝෂ පරීක්ෂාව සහ ඒව නිවැරදි කිරීම. අන්න ඒ දේ කරන්නේ එඩිටර් වෙබ් සංස්කාරක කියන කෙනා. වෙබ් අඩවියේ කේත කිරීම, දෝෂ පරීක්ෂාව, ඒ දෝෂ නිවැරදි කිරීම. ඒව කරනවා වෙබ් එඩිටර්. නැමෙතේ වෙබ් නිර්මාපක. එයා වෙබ් නිර්මාපක කියන කෙනා. එයා වෙබ් අඩවිය සැලසුම් කරලා වෙබ් එඩිටර්, වෙබ් සංස්කාරක වෙබ් අඩවියට කේත ලියලා දෝෂ තියෙනවා නම් ඒ දෝෂත් නිවැරදි කරාට පස්සේ අපේ වෙබ් අඩවිය හදලා ඉවරයි. දැන් අපි වෙබ් අඩවිය අන්තර්ජාලය තුල ප්‍රකාශයට පත් කරන්න ඕනි. අන්න එතකොට අපිට ඉන්නවා තව කෙනෙක් වෙබ් පබ්ලිෂර් කියලා. වෙබ් ප්‍රකාශක. වෙබ් පබ්ලිෂර්, වෙබ් ප්‍රකාශක. අතර වෙබ් ප්‍රකාශක කරන්නේ පුතේ වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරනවා. අතර මෙතනදි වෙන්නේ අපේ වෙබ් අඩවිය අන්තර්ජාලය තුලට අපි ඇතුළත් කරනවා. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම. ඒ කරන්නේ වෙබ් ප්‍රකාශක කියන කෙනා. දැන් වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරාට පස්සේ වෙබ් අඩවිය පුතේ මොනවා හරි ගැටලු මතුවෙන ඒවා එහෙම නිවැරදි කරන්න වෙනවා. නේ? එතකොට වෙබ් අඩවියෙන් ගැටලු මතුවෙන දත්ත සමුදාය සම්බන්ධයෙන් අපේ වෙබ් අඩවිය සම්බන්ධයෙන් ගැටලු මතුවෙන නිවැරදි කරමින් වෙබ් අඩවිය පවත්වාගෙන යන්න වෙනවා. අන්න ඒ සඳහා පුතේ ඉන්නවා වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා කෙනෙක්. වෙබ් පරිපාලක. උතර වෙබ් පරිපාලක වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කරන්නේ වෙබ් සේවාදායකය. වෙබ් සේවාදායකය කියන්නේ පුතේ අපේ වෙබ් අඩවිය ගබඩා කරපු තැන. අනේ වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට ඩේටාබේස් එකට අදාළ නඩත්තු කිරීම කරන්නේ කවුද? වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර්. වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට අදාළ නඩත්තු කිරීම කරන කෙනා තමයි වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා කියන්නේ. හරි. වෙබ් පරිපාලක. සාමාන්‍ය පුතේ ගොඩක් ආයතනවල වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා කෙනෙක් ඉන්නවා. බැංකුවල වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර්, නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කියන වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ඉන්නවා. එයාට තියෙන්නේ මේ වෙබ් එකේ ඒගොල්ලන්ගේ නෙට්වර්ක් හා සම්බන්ධයෙන් ගැටලු මතුනොත් එහෙම අන්න ඒව නිවැරදි කරන්න. හරි. ඒ නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් ඉන්නවා ඒකට. නැ වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් ඉන්නවා. වෙබ් අඩවියේ ගැටලු මතුනොත් ඒව නිවැරදි කරන්න. එතකොට අපේ වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් නම් මේ වෙබ් පරිපාලක කරන්නේ වෙබ් සේවාදායකයේ සහ දත්ත පාදක වලට අදාළ නඩත්තු කිරීම කරනවා. හරි. ඒ වෙබ් පරිපාලක. දැන් මම කාර්යයන් හතරක් කිව්වා. මුල්ම එක්කෙනා තමයි වෙබ් ඕතර්. අපි කියන්නේ වෙබ් නිර්මාපක, වෙබ් ඕතර්. වෙබ් නිර්මාපක කරන්නේ වෙබ් අඩවියේ අතුරු මුහුණට සැලසුම් කරනවා. වෙබ් නිර්මාපක. ඊට පස්සේ වෙබ් එඩිටර් සංස්කාරක එයා කරන්නේ වෙබ් අඩවියට අදාළ කේත ලිවීම, දෝෂ පරීක්ෂාව සහ ඒව නිවැරදි කරනවා. ඒ වෙබ් එඩිටර්. දැන් එහෙම කළා වෙබ් අඩවිය හදාගත්තට පස්සේ අපි වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කරනවා. අන්න ඒක කරනවා අපිට වෙබ් ප්‍රකාශක. අපි යාට ඉංග්‍රීසියෙන් කියන වෙබ් පබ්ලිෂර් කියලා. වෙබ් ප්‍රකාශක. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරනවා. වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරාට පස්සේ පුතේ ටික කලක් යද්දී නඩත්තු කිරීම මෙහෙම කරන්න වෙනවා. අන්න ඒකට ඉන්නවා වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර්, වෙබ් පරිපාලක. එයා කරන්නේ වෙබ් සේවාදායකයා හා දත්ත පාදක වලට අදාළ නඩත්තු කිරීම කරනවා. වෙබ් සේවාදායකයා හා දත්ත පාදක වලට අදාළ නඩත්තු කිරීම කරනවා.
ඊට අමතරව වෙබ් අඩවියේ ඉන්නවා වෙබ් පරිශීලකයෝ. එයාලා කරන දේවල් දන්නවා. වෙබ් අඩවිය පරිහරණය කරන්නේ මෙන්න මේ වෙබ් පරිශීලකයෝ කියන අය. එතකොට අපි කතා කරනවා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ආශ්‍රිත භූමිකාවන් පහක්. ඒ තමයි පළවෙනි එක වෙබ් නිර්මාපක. එයා තමයි වෙබ් අඩවිය අතුරුමුණ සැලසුම් කරන්නේ. වෙබ් සංස්කාරක කරන්නේ වෙබ් අඩවියට අවශ්‍ය කේත ලිවීම, දෝෂ පරීක්ෂාව සහ ඒවා නිවැරදි කිරීම. වෙබ් ප්‍රකාශක එයා වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරනවා. වෙබ් ප්‍රකාශක ඊට පස්සේ වෙබ් පරිපාලක වෙබ් සේවාදායකයා හා දත්ත පාදක වලට දාලා නඩත්තු කිරීම කරනවා. අනිත් එක වෙබ් පරිශීලකයෝ. ඔයගොල්ලෝ වෙබ් අඩවිය පරිහරණය කරනවා. ඔය කාර්යයන් පහ මතක තියාගන්න ඕනි. අපි වෙබ් අඩවි නිර්මාණය කිරීම ආශ්‍රිත භූමිකා එක එක්කෙනාගේ කාර්යයන් මොනවද කියලා. ලියමු අනුමාතෘකාවක් ලියන්න පුතේ. වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා කියලා. වෙබ් අඩවි නිර්මාණය ආශ්‍රිත භූමිකා. එතන යටින් ලියමු වෙබ් අඩවි නිර්මාණය කිරීම ආශ්‍රිත භූමිකා කියලා. එතන යටින් ලියමු වෙබ් අඩවියක් ඡේදයක් ලියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ එය යාවත්කාලීන කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ එය යාවත්කාලීන කර පවත්වාගෙන යාම සාමූහික ක්‍රියාවලියකි. මෙහිදී සාමූහික ක්‍රියාවලියකි. මෙහිදී එක් පුද්ගලයාට අයත් භූමිකා එන රෝල්ස් කියන එක යාගේ කාර්යයන් එක් පුද්ගලයාට අයත් භූමිකා කිහිපයක් පහත දැක්වේ. එක් පුද්ගලයාට අයත් භූමිකා කිහිපයක් පහත දැක්වේ. හරි පළවෙනි එක ලියමු. වේගය වැඩි නම් එහෙම කියන්න. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාපක. පළවෙනි එක කෙනා වෙබ් අඩවි නිර්මාපක. ඒ කියන්නේ පුතේ author, web author. වෙබ් අඩවි නිර්මාපක කියන කෙනා. එතන ඉස්සරහින් නම් එතන යටින් ලියමු. ඉස්සරහින් ලියන්න පුළුවන් පොඩි වාක්‍යයයි කියන්නේ. වෙබ් author කියන එක ඉස්සරහින් ඔය යටින් ලියන්න. වෙබ් අඩවියේ අතුරු මුහුණත සැලසුම් කරයි. වෙබ් අඩවියේ අතුරු මුහුණත සැලසුම් කරයි. වෙබ් අඩවියේ අතුරු මුහුණත සැලසුම් කරයි. ඊළඟ එක්කෙනා පුතේ වෙබ් එඩිටර් වෙබ් සංස්කාරක එඩිටර් වෙබ් සංස්කාරක. එතන ඉස්සරහින් ලියාගමු කේත ලිවීම කියලා ලියන්න එපා. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා දෝෂ නිවැරදි කිරීම. කේත ලිවීම දෝෂ පරීක්ෂාව හා දෝෂ නිවැරදි කිරීම සිදු කරයි.
ඊළඟ එක වෙබ් ප්‍රකාශක කියන්නේ පබ්ලිෂර් වෙබ් ප්‍රකාශක පබ්ලිෂර් එතන ඉස්සරහින් පුතේ ලියමු වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම සිදු කරයි වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කිරීම සිදු කරයි ප්‍රකාශයට පත් කිරීම සිදු කරයි හරි ඊළඟ එක්කෙනා වෙබ් පරිපාලක එන වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් වෙබ් පරිපාලක වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් හරි වෙබ් පරිපාලක අර්ථය ලියමු වෙබ් පරිපාලක වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට අදාළ වෙබ් සේවාදායකය හා දත්ත පාදකවලට අදාළ නඩත්තු කටයුතු සිදු කරනු ලබයි ඊළඟ web users පරිශීලකයින් වෙබ් පරිශීලකයින් එතන ඉස්සරහින් ලියමු වෙබ් අඩවිය පරිශීලනය කිරීම සිදු කරයි වෙබ් අඩවිය පරිශීලනය කිරීම සිදු කරයි වෙබ් අඩවිය පරිහරණය කරන වෙබ් පරිශීලකයෝ හරි පුතේ එතකොට දැන් අපි කතා කරා වෙබ් අඩවිය නිර්මාණය කිරීම ආශ්‍රිතව භූමිකාවන් පහක් ඒ තමයි පළවෙනි එක්කෙනා වෙබ් ඕතර් ඒ කියන්නේ වෙබ් නිර්මාපක පස්සේ වෙබ් සංස්කාරක වෙබ් ප්‍රකාශක වෙබ් පරිපාලක පරිශීලකයින් කියලා. හරි ඔය එක එක්කෙනාගේ කාර්යයන් කිහිපය මතක තියාගන්න ඕනි. ඔක ඉරිගහන පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ අර හිස්තැන් පුරවන ප්‍රශ්න වලටත් ඕ වෙනවා. හරි. ඔය වගේ කොටස්. ඊපස්සේ පුතේ අපිට ඕනේ දැන් වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න අන්තර්ජාලය තුළට මුදා හරින්න. අපිට වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කිව්වම අපි අහුවොත් වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කියන්නේ මොකක්ද? උතර එහෙම අහුවොත් එහෙම අපි වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කියන්නේ පුතේ අන්තර්ජාලයට දාන එක විතරක් නෙවෙයි. අපි කියන්නේ වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කිව්වම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවස්ථාවේ සිට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවස්ථාවේ ඉඳලා ඒක අන්තර්ජාලය තුළ මුදා හරින වෙබ් සත්කාරකයක් තෝරගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ අවස්ථාව දක්වා සියලු කාර්යයන් ටික අපි මේකේ අන්තර්ගත කරනවා. වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කියලා කිව්වම වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවස්ථාවේ ඉඳලා වෙබ් අඩවියක් වෙබ් සත්කාරකයෙක් කියලා කෙනෙක් හොයාගන්න ඕනි. ඒ දේවල් කරලා අන්තර්ජාලය තුළ මේක ගබඩා කිරීම කියන අවස්ථාව දක්වා සියලු කොටස් ටික පුතේ අපි කතා කරනවා. වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කියලා කිව්වොත්. ඒතර වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න නම් පුතේ අපිට අවශ්‍යතාවයන් කීපයක් ඉෂ්ට කරගන්න වෙනවා. වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න නම් අවශ්‍යතාවයන් කීපයක් ඉෂ්ට කරගන්න වෙනවා. ඒතර මතක තියාගන්න මම මුලින් කිව්වා
වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කිරීම කියලා කියන්නේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ අවස්ථාවේ ඉඳලා වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හරින අවස්ථාව දක්වා සියලු දේවල්. ඒතර නිකන් අන්තර්ජාලයට දාන එක විතරක් නෙවෙයි. නේ? ඒතර වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම් අපි අවශ්‍යතාවයක් අපිට උවමනයි. වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම් මොනවද අපිට ඕනේ? අපි ඒක මුලින්ම කතා කරා. වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම් පුතේ අපිට මුලින් ඕන සේනානායක මොනවද ඕනේ? මිතුන් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න නම් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග අපිට ඕනේ. නේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග අපිට ඕනේ. අන්න අපේ පළවෙනි අවශ්‍යතාවය. අතර වෙබ් අඩවියක් ප්‍රකාශයටපත් කරන්න නම් අපි ඉටු කරගත යුතු පළමු අවශ්‍යතාවය තමයි අන්න වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. ඔව් දානිෂ් කියන එකත් ඕන මම ඉස්සරහදී එක කියනවා. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. දැන් මෘදුකාංගයක් තියෙනවා. ඊට පස්සේ අපි වෙබ් අඩවිය ඔය මෘදුකාංගෙන් හැදුවම පුතේ දැන් අපි ඔක අන්තර්ජාලයේ ගබඩා කරන්න ඕනනේ. වෙබ් අඩවිය. ඒතර අන්තර්ජාලයේ වෙබ් අඩවිය ගබඩා කරන්න නම් අපිට ඕන අන්තර්ජාලයේ ඉඩක්. අන්තර්ජාලයේ අපිට ස්පේස් එකක් ඕනේ. ඉඩක් ඕනේ. ඒතර අන්තර්ජාලයේ ඉඩක් ගන්න නම් පුතේ අපිට ඕන අන්න වෙබ් සත්කාරකයෙක්. মানে වෙබ් හොස්ට් කියලා කෙනෙක්. වෙබ් පබ්ලිෂර්, වෙබ් හොස්ට්. ඒතර වෙබ් හොස්ට් කෙනෙක් ඕනි අපිට පුතේ වෙබ් සත්කාරකයා. අන්න වෙබ් සත්කාරකයා තමයි අපිට අන්තර්ජාලයේ ඉඩක් ලබා දෙන්නේ. අන්න දෙවෙනි අවශ්‍යතාවය අපේ දැන්. පළවෙනි එක්කෙනා කවුද? වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. ඊට පස්සේ අපිට ඕනේ වෙබ් සත්කාරකයා. අපිට වෙබ් හොස්ට් කියලා කෙනෙක් ඕනි අපිට. වෙබ් සත්කාරකයා. දැන් අපි ගාව වෙබ් අඩවියක් හදලා තියෙනවා මෘදුකාංගය භාවිතා කරලා අපි වෙබ් අඩවියක් හැදුවා. අපිට දැන් අන්තර්ජාලයේ ඉඩක් තියෙනවා. ඔය අන්තර්ජාලයේ ඉඩෙහි අපි ගිහිල්ලා හිටගත්තොත් අපිව වෙනමම හඳුනා ගන්න නම් අපිට ඕන නේ අපි නෙවෙයි හිට ගන්න ඇත්තරම වෙබ් අඩවිය අන්තර්ජාලයට ගිහිල්ලා කිව්වම එයාව වෙනමම හඳුනා ගන්න නම් අනන්‍යව හඳුනා ගන්න නම් අපේ වෙබ් අඩවියට ඕන කවුද? අනදුනි. අපේ වෙබ් අඩවිය අනන්‍යව හඳුනා ගන්න නම් අපේ වෙබ් අඩවියට ඕන කවුද ඕනේ? කවුද ඕනේ? අපි ගන්න ඕනේ අර දෙයක්. වෙබ් අඩවිය ඇත්තටම අනන්‍ය වූ කොටස මොකක්ද? වෙබ් ලිපිනයේ ඇත්තටම අනන්‍ය වූ කොටස කාටද කියන්න පුළුවන්? වෙබ් ලිපිනයේ ඇත්තටම අනන්‍ය වූ කොටස මොකක්ද? මැසේජ් එකක් හරි දාන්න පුළුවන්. මතක නම්. වෙබ් ලිපිනයේ අනන්‍ය වූ කොටස. වෙබ් ලිපිනේ අනන්‍ය වූ කොටස තමයි එයාගේ වසම් නාමය. වෙන ඩොමේන් නේම් එක නේ. හැම වෙබ් අඩවියකම http වගේව තියෙනවා. www තියෙනවා. හැබැයි www එකෙන් පස්සේ වෙබ් අඩවිය අවසානයේ දක්වා වූ කොටස ඒක අනන්‍ය නෑ අනන්‍යයි හැමෝටම. එකම නෙවෙයි තියෙන්නේ. නේ. ඒතර වෙබ් අඩවිය අනන්‍ය වූ කොටස තමයි වසම් නාමය. ඒතර අපිට සිද්ධ වෙනවා අපේ වෙබ් අඩවියට කවුරු ගන්නද? වසම් නාමයක් ලබා ගන්න. ඩොමේන් නේම් එකක් ගන්න වෙනවා. එතකොට දැන් මම අවශ්‍යතාව තුනක් කිව්වා. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක් අපිට ඕනේ. ඊට පස්සේ අපි වෙබ් අඩවි අන්තර්ජාලයේ ගබඩා කරන්න නම් අපිට අන්තර්ජාලයේ ස්පේස් එකක් ඕනේ. අපිට වෙබ් සත්කාරකයෙක්, හොස්ට් කෙනෙක්, වෙබ් සත්කාරකයෙක් අපිට ඕනේ. ඊට පස්සේ වෙබ් සත්කාරකයාත් වෙබ් අඩවියක් තිබුණට වැඩක් නැහැ. වෙබ් අඩවිය ගබඩා කරන්න නම් අන්තර්ජාලය තුල අපිට සිද්ධ වෙනවා එයාට අනන්‍ය වූ නමක් ලබා දෙන්න. අනන්‍ය වූ නමක් ලබා දෙන්න. අපි ඒකට කියනවා වසම් නාමය කියලා. වසම් නාමයක් අපි ලබා ගන්න ඕනේ. ඒකට ඉනවා වසම් නාම සේවාදායකයෝ. ඒගොල්ලන්ගේ වසම් නාමයක් ලබා ගන්න ඕනේ. දැන් අපි ගාව වෙබ් අඩවිය තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාලයේ දැන් ඉඩක් තියෙනවා. ඒ වගේම අපිට වසම් නාමයක් තියෙනවා. දැන් අපි වෙබ් අඩවිය අන්තර්ජාලය ප්‍රකාශයටපත් කරන්න හදන්නේ. අන්න අන්තර්ජාලය ප්‍රකාශයටපත් කරන්න නම් අපි අන්තර්ජාලයෙන් දේවල් ගන්නවට මොනවද කියන්නේ පුතේ? අපි අන්තර්ජාලයෙන් දේවල් ගන්නවට මොනවද කියන්නේ? එහෙම මොකුත් කියන්නේ නැද්ද?
අපි අන්තර්ජාලයෙන් දේවල් ගන්නවට කියනවා. දැන් ඔයාලා නිදිත් දන්නේ නැහැ. ආයෙ පොඩක් නැගිටලා හරි වාඩි වෙන්න. ඔව්. ඩවුන්ලෝඩ් කරනවා කියලා. අපි බාගත කරනවා. ඒක ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් ඕනද? ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර් හැම ඕනද? මෘදුකාංග ඕනද? ආමිතුන් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් ඕනද? අපිට සමහර දේවල් නම් නිකන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඔය ගොඩක් අය ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. නේ? ඩවුන්ලෝඩින් සොෆ්ට්වෙයාර්. එහෙම ඒවා තියෙනවා. ඒතර ඉතා ඉක්මනින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි පහසුවෙන්. ඒතර අපි දැන් හදන්නේ වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරන්නද? දැන් අපි හදන්නේ වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරන්නද? නෑ. ඔව් අපි හදන්නේ දැන් වෙබ් අඩවිය අප්ලෝඩ් කරන්න. අපි අපේ ගාව තියෙන වෙබ් අඩවිය අන්තර්ජාලයට දාන්න හදන්නේ. නේ අප්ලෝඩ් කරන්න. දැන් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් තියෙනවා නම් අප්ලෝඩ් කරන්නත් සොෆ්ට්වෙයාර් තියෙනවා. අප්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර් තියෙනවා. මේක නිකන් අප්ලෝඩ් කරන්න බෑ කොහොමත්. අන්න අපිට උවමනා වෙන තව දෙයක්. මොනවද? උඩුගත කිරීමේ මෘදුකාංගයක්. අප්ලෝඩින් සොෆ්ට්වෙයාර් එකක්. උඩුගත කිරීමේ මෘදුකාංගයක්. දැන් අවශ්‍යතා 4යි. අපි ඉෂ්ට කරගත්තා. වෙබ් නිර්මාණය කිරීමේ මෘදුකාංග, ඊට පස්සේ වෙබ් සත්කාරකය, ඊට පස්සේ වසම්නාමය, දැන් මොනවද? උඩුගත කිරීමේ මෘදුකාංගයක්. අප්ලෝඩින් සොෆ්ට්වෙයාර් එකක් අපිට ඕනේ. දැන් ඔය ඔක්කොම ටික අපි ගාව තියෙනවා. හරි. දැන් වෙබ් අඩවිය තියෙනවා. අන්තර්ජාලයේ ස්පේස් එක තියෙනවා වෙබ් සත්කාරකයකින්. ඊට පස්සේ වසම්නාමය තියෙනවා වෙබ් අඩවියට. වෙබ් අඩවියේ නමක් තියෙනවා දැන් හරියට. දැන් උඩුගත කිරීමේ සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. තව මොනවද ඕනේ? අපිට මේක උඩුගත කරන්න නම් අත්‍යවශ්‍යම දෙයක් ඕනේ. මොනවද ඒ? දැන් මේ අවස්ථාවේ ඔයාලට මේකට සම්බන්ධ වෙලා ඉන්නේ අත්‍යවශ්‍යයි. කවුද ඒ? අන්තර්ජාල සම්බන්ධතාවයක්. අපිට අන්තර්ජාල සම්බන්ධතාවයක් ඕන වෙනවා මේ සියලුම දේවල් ටික කරන්න. නිසා ඔන්න අවශ්‍යතා 5 වෙබ් අඩවියක් පුතේ ප්‍රකාශයට පත් කරනකොට මම කිව්වා ප්‍රකාශයට පත් කරන්න කියන්නේ අන්තර්ජාලයට දාන එක විතරක් නෙවෙයි. වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ අවස්ථාවේ සිට මේ උඩුගත කරන අවස්ථාව දක්වා සියලු කාර්යයන්. උතර වෙබ් අඩවියක් පුතේ ප්‍රකාශයට පත් කිරීම සඳහා අපි අවශ්‍යතා 5ක් සම්පූර්ණ කරගන්න ඕනේ. අන්න අවශ්‍යතා 5 මම කලින් කිව්වේ. පළවෙනි එක තමයි වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. නෑ වෙබ් එකක් හදන්න සල්ලි ඕනේ නෑ. හරි. ඒ කියන්නේ දැන් වෙබ් එකක් අපිට හදා ගන්න පුළුවන් නම් ටෙම්ප්ලේට් එකක් ඩවුන්ලෝඩ් කරලා ෆ්‍රී. ඕක එඩිට් කරලා වෙබ් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි වෙබ් අඩවිය පුතේ අන්තර්ජාලය අපි ගබඩා කරනවනේ. අන්න ඒ අන්තර්ජාලය අපි ගබඩා කරන්න අපිට සල්ලි ඕනේ. හරි. ඒක ඉඩක් ගන්න සල්ලි ඕන. වාර්ෂිකව ගෙවන්න වෙනවා. ඊපස්සේ අපි ඩොමේන් නේම් එකක් ගන්න වසම් නාමයක්. අන්න ඒකට සල්ලි ඕනේ. වසම් නාමයක් ගන්න. මම ෆ්‍රී දෙන ඒවා තියෙනවා. අපිට ෆ්‍රී එකකින් පුළුවන් ඕන නම් වෙබ් එකක් අප්ලෝඩ් කරලා බලන්න. ෆ්‍රී දෙන ඒවා. හැබැයි ඒවා ඒගොල්ලන්ගේ නමත් පෙන්නනවා. ෆ්‍රී දෙන ඒවා. අපේ නම විතරක් නෙවෙයි. ඒගොල්ලන්ගේ නමේ කොටසකුත් අපේ URL එකට අපේ ඒකාකාර සම්පත් නිශ්චායකයට ඇතුළත් කරනවා. මතක තියාගන්න ඕනේ. හරි. මම කියව පුතේ වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාවයන් 5ක් ඉටු කර ගැනීම අවශ්‍යතාවයන් 5ක්. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. දෙවෙනි එක වෙබ් සත්කාරකයක්. තුන්වෙනි එක කවුද වෙබ් ඩොමේන් නේම් එකක්, වසම් නාමයක්. හතරවෙනි එක්කෙනා උඩුගත කිරීමේ මෘදුකාංගයක්. 5 අන්තර්ජාල සම්බන්ධතාවයක්. ඔය අවශ්‍යතා 5 තියෙනවා නම් ඉටු කරගත්තා නම් අපිට පුළුවන් වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කරන්න. හරි. අපි ලියමු අනුමාතෘකාවක් වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීම කියලා. අනුමාතෘකාවක් ලියමු පුතේ වෙබ් අඩවි ප්‍රකාශයට පත් කිරීම. ඒක අර්ථ ලියමු. ඡේදයක් කියන්නේ වෙබ් අඩවියක් නිර්මාණය වෙබ් අඩවියක් නිර්මාණය වෙබ් අඩවිය උඩුගත කිරීම වෙබ් අඩවියක් නිර්මාණය
වෙබ් අඩවිය උඩුගත කිරීම සහ විවිධ අවස්ථාවල සිදු කරන යාවත්කාලීන කිරීම යන කාර්යයන් සියල්ල වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම නම් වේ. කාර්යයන් සියල්ල වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම නම් වේ. වෙබ් අඩවියක් ප්‍රකාශයට පත් කිරීම නම් වේ. එතනටම ලියමු. මේ සඳහා සපුරාගත යුතු අවශ්‍යතා කිහිපයක් පහත දැක්වේ. පළවෙනි එක වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. දෙවැනි එක වෙබ් සත්කාරකයක්. තුන්වෙනි එක වසම් නාමයක්. මුලින්ම වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංගයක්. දෙවැනි එක වෙබ් සත්කාරකයක්. තුන්වෙනි එක වසම් නාමයක්. හතර උඩුගත කිරීමේ මෘදුකාංගයක්. පහ අන්තර්ජාල සම්බන්ධතාවයක්. දැන් අපි පුතේ ඔය පහ ගැන කතා කරාට පස්සේ අපේ පාඩම ඉවරයි. තව සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි. ඔය කොටස් පහ ගැන කතා කරාට පස්සේ. අතන පුතේ අපි දැනටමත් කතා කරලා ඉවරයි වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග ගැන. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග ගැන අපි දැනටමත් කතා කරා. අදත් කතා කරා ටිකක්. ඒ කියන්නේ අපි කිව්වා වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන් උනා සරල අර වදන් සැකසුම් මෘදුකාංගයකින්. ඒ කියන්නේ HTML සංස්කාරකයකින් එහෙම නැත්නම් මොනවා notepad එකකින් වගේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඊට එහාට ගිහිල්ලා අපි කෝ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග දෙකක් තියෙනවා. මොනවද? දැන් මතක් වෙන්න ඕනි. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග දෙකයි. දානිෂ් මොනවද? මෘදුකාංග දෙක. වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග දෙකයි. CSS නෙවෙයි. CMS content management system. CMS කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධති එකක්. අනිත් එක නා කවුද? අනිත් එක නා තමයි web authoring tools එන web මොකද web සංස්කාරක. හරි. ඒතර web සංස්කාරක සහ සන්දාර කළමනාකරණ පද්ධති කියලා වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග වර්ග දෙකයි කියලා අපි කලින් කතා කරා. ඒ නිසා ආයිම අපි වෙබ් අඩවි නිර්මාණය කිරීමේ මෘදුකාංග ගැන කතා කරන්නේ නැහැ. නේ? දැන් මම හිතනවා මතක ඇති කියලා. වෙබ් සංස්කාරක මෘදුකාංග අපි
කීපයක් කතා කරා. ඒ කියන්නේ නොමිලේ ලබා දෙන ඒවා තුනක් තියෙනවා. ඒ තමයි CK editor, Blue Griffin composer. ඊට පස්සේ සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග තුනක් කිව්වා. ඒ තමයි Joomla, WordPress, Drupal. ඔය මතක තියෙන්න ඕනි. අපි ආයි පුතේ වෙබ් අඩ නිර්මාණය කිරීමේ මෘදුකාංග ගැන කතා කරන්නේ. අපි කතා කරනවා දෙවැනි එක්කෙනා ගැන. වෙබ් සත්කාරකයක්. නම් වෙබ් හොස්ට් කෙනෙක් ඕනි. පුතේ වෙබ් සත්කාරකයක් කියලා කියන්නේ දැන් අපි වෙබ් අඩවිය හැදුවට පස්සේ ඒක අපේ කම්පියුටර් එකේ තිබුණොතින් අපි වෙබ් අඩවිය හදලා අපේ කම්පියුටර් එකේ තියාගෙන ඉන්නවා. එතකොට වෙබ් අඩවිය බලන්න පුළුවන් වෙන්නේ අපිට පමණයි. ඉතින් අපේ කම්පියුටර් එකේ තිබුණා. අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණත් නැතත් වෙබ් අඩවිය බලන්න පුළුවන් වෙන්නේ අපිට විතරයි. ඒතර අපි පුතේ මේක ලෝකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න අන්තර්ජාලයේ තියෙන පොදු තැනක මේක ගබඩා කරන්න ඕනේ. අපේ කම්පියුටර් එක පෞද්ගලික පරිගණකයක් නේ. ඒතර අපි පුතේ අන්තර්ජාලයේ තියෙන පොදු තැනක අපේ වෙබ් අඩවිය ගබඩා කරනවා. ඒතර පොදු තැනක ගබඩා කරොත් එහෙම අන්න ඕන කෙනෙකුට මෙතනට ඇවිල්ලා වෙබ් අඩවිය බලන්න පුළුවන්. අන්න එහෙම පොදු තැනක් එක්කෝ අපි නිර්මාණය කරගන්න ඕනේ. එනේ වෙබ් සත්කාරකයෙක් අපිට නිර්මාණය කරන්නත් පුළුවන්. ඒතර මහා පරිමාණ ආයතනයක් නම් ඒගොල්ලෝ Tamanටම වෙන් වූ වෙබ් සත්කාරකව පවත්වාගෙන යනවා. ඒතර පුතේ අපි ඔය පොදු තැන අපි හදාගත්තොත් දැන් මේ වෙලාවේ විවිධ පුද්ගල වෙබ් අඩවි නරඹනවා වෙන්න බැරිද? මේ වෙලාවෙත් නරඹනවා වෙන්න පුළුවන්. නේ? ඒ වගේම අපේ රටේ වෙලාවෙන් රෑ 12කට වෙබ් අඩවි නරඹන්නේ නැද්ද? ඒත් බලනවා. ඒතර පොදු තැන නිර්මාණය කරන්නේ අපි නම්. අපේ මේ පොදු තැන පොදු ස්ථානය දවසේ පැය 24 පුරාම දවස් 365ම ඔන්න එකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ අපි පාවිච්චි කරනවා නම් වෙබ් සත්කාරකය විදිහට අපේ සර්වර් කම්පියුටර් එකක්. අපේ සේවා යෝජක පරිගණකයක් වෙන ප්‍රධාන පරිගණකයක්. අපිට සිද්ධ වෙනවා අපේ ප්‍රධාන පරිගණකය දවසේ පැය 24 පුරාම දවස් 365ම ඔන්න එකේ තියන්න. ඔන්න අපි අපිටම කියලා සර්වර් එකක් හදාගත්තොත් ඔන්න වෙන ප්‍රශ්නේ අපිට සිද්ධ වෙනවා මේක හැමතිස්සෙම ඔන් කරලා තියන්න. ඒ වගේම මේ සර්වර් එක කැඩෙයි කියලා හිතුනොත් එහෙම මේ සර්වර් එක පුතේ කැඩුනොත් පැයක් වැඩ නොකර ගියොත් අන්න එතකොට ලෝකේ කාටවත් අපේ වෙබ් අඩවිය බලන්න බෑ පැයක් යනතුරු. ඒ පැය තුල බලන්න බෑ. මෙතන අපේ වෙබ් අඩවිය අත්‍යවශ්‍ය එකක් වුණොත් ලෝකයට ඔය Google එක වගේ. ඒතර මිනිස්සු අපිට බනින්න පටන් ගනීවි පැයක් තිස්සේ Google එක වැඩ නැහැ කියලා. ඒක නිසා අපිටම කියලා වෙබ් අඩවියක් අපිටම කියලා සර්වර් එකක් හරි සේවා යෝජක පරිගණකයක් අපි පවත්වාගෙන යනවා නම් ඒක හරිම කරදරකාරී වැඩක්. එතකොට අපිට සිද්ධ වෙනවා මේ කම්පියුටර් එක කැඩුනොත් මේ සර්වර් එක කැඩුනොත් මෙන්න වෙනත් බෑකප් එකක් පාවිච්චි කරන්න. බෑකප් සර්වර් එකක්. ඒ කියන්නේ පුතේ මේ සර්වර් එකේ තියෙන සම්පූර්ණ තොරතුරු ටිකම මේ සර්වර් එකේ තියෙන සියලුම දේවල් ටික දාලා අපි තවත් කම්පියුටර් එකක් හදනවා බෑකප් එකක්. පළවෙනි සර්වර් එක වැඩ නොකර ගියොත් අන දෙවෙනි සර්වර් එකකින් වැඩ කරගෙන යන්න. දෙවෙනි සර්වර් එකකින් වැඩ කරගෙන යන්න. හරි. දැන් මේක කැඩුණු ගමන් දෙවෙනි එකකින් වැඩ කරන්න පටන් ගන්නවා මිනිස්සු බනින්නේ නැහැ එතකොට. හැබැයි දෙවෙනි එකත් එකපාර කැඩුනොත් පළවෙනි එක කැඩනකොටම දෙවෙනි එක වැඩ කරන දෙවෙනි එකත් කැඩිලා යනවා. ඒ වෙලාවෙම. එහෙම වුණොත් අපිට තව බෑකප් එකක් තියාගන්න වෙනවා. තුන්වෙනි එක කියලා ඒකෙන් කම්පියුටර් එක වැඩ කරන්න. ඒකෙන් අන්තර්ජාලය වැඩ කරන්න. වැරදිලා හරි තුන්වෙනි එකත් කැඩුනොත් තව බෑකප් එකක් තියාගන්න වෙනවා. ඒකෙන් ඊළඟ එක වැඩ කරන්න. Google ආයතනයේ ගාව පුතේ මේ වගේ සර්වර් බෑකප්ස් ෆාම් එකක් තියලු. හරි Google ආයතනයේ ළඟ. ඒ කියන්නේ එක සර්වර් එකක් කැඩුනොත් තව සර්වර් එකකින් තව සේවා යෝජක පරිගණකයකින් එයාලා සේවය සපයනවා. ඒගොල්ලෝ කියනවා අපේ සමහර සර්වර්ස් තියෙන තැන් අපේ ආයතනයේ සමහර ප්‍රධාන කළමනාකරුවන්වත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ සමහර සර්වර්ස් තියෙන වෙන වෙන රටවල් වල. හරි. එහෙම තියාගෙන ඉන්නේ. මොකද එක රටක තිබුණොත් ඉන්නේ එහෙම කිසියම් කුමන්ත්‍රණයක් නිසා ඒ සර්වර්ස් ටික ඔක්කොම බිඳ වැට්ටුවොත් අන්න Google ආයතනේ ඒ වෙලාවේ ක්‍රියාකාරී බව නැති වෙලා යනවා. නිසා ඒගොල්ලෝ ආරක්ෂාව සඳහා විවිධ රටවල් වල Tamanගේ සර්වර් පරිගණක සේවා යෝජක පරිගණක ස්ථාපනය කරලා තියෙනවා. ඒතර අපි පුතේ අපිටම වෙන්න වූ සර්වර් කෙනෙක් පවත්වාගෙන යනවා නම්
එයාව දවසේ පැය 24 පුරා දවස් 365 මොන් එකේ තියන්න වෙනවා. එයාව නඩත්තු කරන්න පුද්ගලයන් සේවකයන් පාවිච්චි කරන්න වෙනවා. කැඩුනොත් හදන්න එහෙමටක් ගාලා. ඒ වගේම එයා කැඩුනොත් එහෙම බෑකප්ස් අපිට තියාගෙන යන්න වෙනවා. මේක නිසා පුතේ මෙව සර්වර් කම්පියුටර් එකක් අපිටම කියලා හදාගන්න එක ලොකු වියදම් සහිත වැඩක්. සාමාන්‍ය මාසකට අවම වශයෙන් ලක්ෂ 15ක් 20ක්වත් වියදම් කරන්න වෙනවා මේ සර්වර් එක තියාගෙන යන්න නම්. හරි. ලොකු ආයතනයකට නම් ඔක ගාණක් නැහැ. හැබැයි අපිට වෙනමම සර්වර් කෙනෙක් තියාගන්න බෑ. ඒක නිසා විවිධ ආයතන පුතේ සර්වර්ස් තියාගෙන ඉන්නවනේ. අපි ඒ ආයතනයකට කියනවා ඔයාලගේ සර්වර් එකෙන් මට චූටි ඩක් දෙන්න කියලා. හරි. ඔයාලගේ සර්වර් කම්පියුටර් එකෙන් අනේ මට චූටි ඩක් දෙන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඒතර ඒගොල්ලෝ කියනවා හරි අපි ඔයාට අපේ සර්වර් එකෙන් ඉඩක් දෙන්නම්. ඔයා අපිට මාසෙකට මෙන්න මෙච්චර ගාණක් ගෙවන්න කියලා. අන්න එහෙම අපිට පුළුවන් පුතේ සර්වර් එකක් පාවිච්චි කරන සේවා මොකද වෙබ් සර්වර් කෙනෙක් පාවිච්චි කරන්න සේවා යෝජකයෙක් පාවිච්චි කරන්න. ඒතර එයාට මාසෙකට ගාස්තුවක් ගෙවලා අපි ඉඩක් ඉල්ල ගන්නවා අපේ වෙබ් අඩවිය ගබඩා කරන්න. හරි. මාසෙකට නෙවෙයි වාර්ෂිකව ගෙවන්නේ. හොඳේ. මට වැරදුනා එක. වාර්ෂිකව ගෙවන්නේ ගාස්තුව. හරි. ඒගොල්ලෝ කියනවා මෙච්චර ගාණ වාර්ෂිකව ඕන කියලා. මාසෙන් මාස ගෙවන එක කරදරයිනේ. නිසා වාර්ෂිකව ගෙවන්නේ සමහර අය වාර්ෂිකව ගෙවන්නේ නේ. වර්ෂ කිහිපෙට අවුරුදු 5කට 10කට එකපාර ගෙවලා දානවා. හරි. ගොඩක් ලොකු ආයතන එහෙම කරනවා. සමහර ඉස්කෝලත් එහෙමයි. අවුරුදු 3කට විතර එකපාර වෙබ් හොස්ට් වෙබ් සේවා දායකයට මේ සර්වර්ට සල්ලි ගෙවලා දානවා. නැත්නම් හැම අවුරුද්දම ගෙවන්න ගියාම වදයක් වගේ නිසා. හරි ඒක නිසා. ඒතර මේ මතක තියාගන්න ඕනි. අපිට මේ සර්වර්ස්ලා නම් මේ වෙබ් සත්කාරකයින් ඔය සර්වර් තමයි කියන්නේ. වෙබ් සත්කාරකයින් වර්ග දෙකක් ඉන්නවා. එකක් ඕනනම් අපිට පුළුවන් අපි මහා පරිමාණ ආයතනයක් නම් අපිටම වෙන් වූ වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යන්න. හැබැයි ඒක හරිම වියදම් අධික වැඩක්. නේ නඩත්තු කරන්න වෙනවා. සේවකයෝ තියාගෙන ඉන්න වෙනවා. බෑකප් තියාගෙන ඉන්න වෙනවා. ඒ වෙනුවෙන්ම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. දවසේ පැය 24 පුරාම මේක වැඩ කරන්න ඕන නිසා. උතර එහෙම හරි කරදරකාරී වැඩක්. නිසා අපි කරන්නේ ගොඩක් වෙලාවට shared host කෙනෙක් අර හවුල් වෙබ් සත්කාරකයක් භාවිතා කරනවා. ගොඩක් වෙබ් අඩවි ගබඩා කරන තැනක අපේ වෙබ් අඩවියක් ගබඩා කරනවා. එයාට යම්කිසි මුදලක් ගෙවලා වාර්ෂිකව. හවුල් වෙබ් සත්කාරකයක්. උතර වෙබ් සත්කාරක වර්ග දෙකක් තියෙනවා. අපිටම වෙන් වූ වෙබ් සත්කාරක. dedicated host. අපිටම වෙන් වූ වෙබ් සත්කාරක තියෙනවා. dedicated host කියලා කෙනෙක්. ඒ වගේම හවුල් වෙබ් සත්කාරකයන් තියෙනවා. shared host කියලා. share කරගෙන පාවිච්චි කරන්න පුළුවන් වෙබ් සත්කාරක shared host. host වර්ග දෙකයි ඔය විදිහට අපිටම වෙන් වූ සත්කාරකයෝ සහ හවුල් වෙබ් සත්කාරකයෝ. ලියමු අපි මාතෘකාවක් වෙබ් සත්කාරක වෙබ් host කියලා. වෙබ් සත්කාරක කියන්නේ වෙබ් host. වෙබ් සත්කාරක වෙබ් සත්කාරක වෙබ් හොස්ට් කියලා ලියා ගන්න. උතර අපි කොටස් පහ ලිව්වද එතන? වෙබ් අඩවියක් ප්‍රකාශනපත් කිරීමට පහත අවශ්‍යතා සම්පූර්ණ කරගත යුතුයි කියලා කොටස් පහ ලිව්ව නේද? ඔව් හරි. පළවෙනි එක වෙබ් සත්කාරක දැන් පන්තිර ඒ කියන්නේ සමහර ළමයි අන්තිම හරිය සම්බන්ධ උනේ. වීඩියෝ එක මම මේක දානවා YouTube එකට හෙට දාන්නම්. ඒතර ඔයාලට ඒක බලන්න පුළුවන්. මුල් හරිය ටික. හරි. ලියම් පුතේ වෙබ් සත්කාරක කියලා. වෙබ් අඩවියක් නිර්මාණය කළ පසු වෙබ් අඩවියක් නිර්මාණය කළ පසු එය අන්තර්ජාලය භාවිතයෙන් ඕනෑම අයෙකුට ඕනෑම තැනක සිට
ප්‍රවේශ විය හැකි ස්ථානයක ප්‍රවේශ විය හැකි ස්ථානයක ප්‍රවේශ විය හැකි ස්ථානයක තැන්පත් කළ යුතුය. ප්‍රවේශ විය හැකි ස්ථානයක තැන්පත් කළ යුතුය. එනම් වෙබ් සත්කාරකයක් තුල වෙබ් සත්කාරකයක් තුල ගබඩා කළ යුතු වේ. වෙබ් සත්කාරකයක් තුල ගබඩා කළ යුතු වේ. වෙබ් සත්කාරකයක් තුල ගබඩා කළ යුතු වේ. හරි. අලුත් ඡේදයෙන් ලියමු. අලුත් ඡේදයෙන් වෙබ් අඩවිය නිර්මාණය කරනුයේ මහා පරිමාණ ආයතනයක් නම් වෙබ් අඩවිය නිර්මාණය කරනුයේ මහා පරිමාණ ආයතනයක් නම් තමන්ටම වෙන් වූ වෙබ් සත්කාරකයක් වරහන් ඇතුලේ පුතේ ලියාගමු dedicated host. තමන්ටම වෙන් වූ වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යා හැක. තමන්ටම වෙන් වූ වෙබ් සත්කාරකයක් පවත්වාගෙන යා හැක. එසේ නොමැතිනම් හවුල් වෙබ් සත්කාරකයක් වරහන් ඇතුලේ ලියමු shared host. හවුල් වෙබ් සත්කාරකයක් භාවිතා කළ හැක. හවුල් වෙබ් සත්කාරකයක් භාවිතා කළ හැක. හවුල් වෙබ් සත්කාරකයක් භාවිතා කළ හැක. හරි. එතනම ලියමු. හවුල් වෙබ් සත්කාරකයක් භාවිතා කළ හැක. එතන ලියන්න. හවුල් වෙබ් සත්කාරක තුල ආයතන කිහිපයක වෙබ් අඩවි ගබඩා කරන අතර කිහිපයකවර මහා ගොඩක වෙන්නත් පුළුවන්. ආයතන කිහිපයක වෙබ් අඩවි ගබඩා කරන අතර මේ සඳහා වාර්ෂිකව ගාස්තුවක් අය කරනු ලබයි. ෆ්‍රී දෙන වෙබ් සත්කාරකක් තියෙනවා. අපි සල්ලි වලට දෙන එකක් ගත්තොත් විතරයි අපිට අපේ නම ඒ විදිහටම පවත්වාගෙන යන්න දෙන්නේ. දැන් Joomla ඒගොල්ලෝ ෆ්‍රී දෙනවා මේ වෙබ් සත්කාරකයක්. Joomla වලම ස්පේස් එකක් දෙනවා. හැබැයි එතකොට ඒගොල්ලෝ මම ඉස්සෙල්ලා කිව්වා අපේ වෙබ් එකේ නමේ අපේ ඩොමේන් නේම් එකේ Joomla කියලා කොටසකුත් අන්තර්ගත කරනවා. ඒකේ ඒගොල්ලෝ කරනවා අපේ අවසරයකින් තොරව. හරි මොකද ඒගොල්ලෝ ස්පේස් එක නිකන් දෙන නිසා. හරි. එහෙම නොමිලේ ලබා දෙන වෙබ් සත්කාරකක් තියෙනවා. අපිට ටෙස්ට් කරලා බලන්න ඕන නම් වෙබ් එකක්. එහෙම වෙබ් සත්කාරකයක් භාවිතා කරලා අපිට මේ හොස්ට් කරන්න පුළුවන්. හරි. දැන් පුතේ අපි වෙබ් සත්කාරකය ගන්නේ
වාර්ෂිකව ගාස්තුවක් ගෙවලා. උතර වෙබ් සත්කාරකයා අරගත්තට අපිට වැඩක් නැහැ. අපේ වෙබ් එකට නමක් ඕනි. අපිට වෙබ් එකේ අනන්‍ය වූ කොටස තමයි වසම් නාමය. ඔයාලට මතක ඇති අපි වෙබ් ඇඩ්‍රස් එකක් ලිව්වම URL එකක් ලියනකොට අපි URL එකක් ලියනවා මෙන්න මෙහෙම ඔන්න ඔහොම එකක්. නේ URL එකක් ලියනවා. එතකොට මේ URL එකේ පුතේ අපිට අනන්‍ය වූ කොටසක් තියෙනවා. අපේ අනන්‍ය වූ කොටස තමයි මේ URL එකේ තියෙන edupub.gov.lk. අපේ අනන්‍ය වූ කොටස තමයි edupub.gov.lk. මෙන්න මේක. අපි එයාට කියනව නම වසම් නාමය කියලා. එයාට කියනව නමක් වසම් නාමය. මේක කලින් අපි කතා කරා. දැන් මතක තියෙන්න ඕනි. වසම් නාමය. අතර මේකේ .lk කියන්නේ කවුද? .lk කියන්නේ කවුද? ඒ top level domain එක. ඉහළ මට්ටමේ වසම් නාමය. මතක තියාගන්න ඕනි. ඒක top level domain. ඉහළ මට්ටමේ වසම් නාමය. ඒතර වසම් නාමය අහුවොත් අපි කියන්නේ www එකෙන් පස්සේ වෙබ් අඩවිය අවසානයේ දක්වා වූ කොටස. වෙන මෙතන තියෙන කොටස. හරි එතන යහට මොනවද ඇලයිරි දාලා දෙමුත් ඒව නෑ හොඳයි. ඔතන තියෙන කොටස. එතකොට අපි වෙබ් අඩවියක් අන්තර්ජාලයට දානව නම් අනිවාර්යෙන් අපිට උවමනායි වසම් නාමයක් වෙබ් අඩවිය අනන්‍යතාවය රැක දෙන්න හඳුනා ගන්න වෙබ් අඩවිය අනන්‍යව වසම් නාමයක් ලබා ගන්න ඕනේ. ඒතර වසම් නාමය ලබා දෙන ආයතන තියෙනවා. අපිට වසම් නාමය නිකන් ගන්න බෑ. වෙබ් සත්කාරකයට සල්ලි ගෙවුවා වගේම අපි වසම් නාමයක් සල්ලි ගෙවලා ගන්න ඕනේ. කවුරු හරි පුතේ ඔයාගේ ආයතනයකට මෙතන ඔයා ආයතන ප්‍රධානියෙක් වුණාම ඔයාගේ ආයතනයකට වෙබ් අඩවියක් හදන්න ගියාම වෙබ් සත්කාරකයා වෙන් කරගත්ත කෙනාම වෙබ් අඩවිය හදන කෙනා වෙබ් සත්කාරකයෙක් වෙන් කරගන්නවා. ඒතර එයාම කියාවි වසම් නාමයක් මම අරන් දෙන්නම් කියලා. එයාම කියාවි වසම් නාමයක් මම අරන් දෙන්නම් කියලා. ඒතර එයාගේ මත පුතේ යැපෙන එක එච්චර හොඳ නැහැ. අපි දැන් වෙබ් සත්කාරකයා ලබා දෙන ආයතනයකට අපි වසම් නාමය අරන් දෙන්න. ඒතර ටික දවසක් යද්දී අපිට තේරෙනවා අපේ වෙබ් සත්කාරකයාගේ ස්පීඩ් එක මදි. අපේ වෙබ්සයිට් අපි ගබඩා කරපු තැන අපිට data එන්නේ හරි හිමින් ස්පීඩ් මදි යාගේ. ඒස අපි වෙබ් සත්කාරකයා මාරු කරන්න හදනවා. අපි කියනවා ඔයා මේ වෙබ් සත්කාරකයා තුල ගබඩා කරාම මේක හරි ස්ලෝ එන්නේ අපේ වෙබ් එක. ඒස අපි වෙබ් සත්කාරකයා මාරු කරන්න හිතාගෙන ඉන්නේ කියලා. හරි. හැබැයි අපි කලින්ම වෙබ් සත්කාරකයාට කියලා තමයි ඩොමේන් එක ගත්තේ. ඒතර වෙබ් සත්කාරකයා අපිට කියයි හරි ඔයා මගෙන් අයින් වෙලා යනවනම් මම ඔයාගේ ඩොමේන් එක දෙන්නේ නැහැ කියලා. මොකද ඒකේ පාස්වර්ඩ් එකක් දෙනවා ඩොමේන් එකට. ඒතර පාස්වර්ඩ් එක තියෙන්නේ පුතේ වෙබ් සත්කාරකයා ගාව නම්. නම් වෙබ් එක හදපු කෙනා ගාව නම්. එයා කියයි ඔතනින් වෙබ් එක අයින් කරනව නම් ඔයා ඩොමේන් එකත් මාරු කරගන්න කියලා. නේ? ඒතර අපි මෙච්චර කාලයක් පුතේ අපේ අනන්‍යතාවය පවත්වාගෙන ආවේ අපේ ඩොමේන් එකේ නම්. වෙන්නේ අපිට තියෙනවා ඩොමේන් එකක් www. අපිට මොන හරි abc.lk abc.lk කොහොම ලෝකෙ හැමෝම දන්නව දැන් අපි කියන්නේ. උතර අර ආයතනය කිව්වොත් අපි abc.lk ඩොමේන් එක ඔයාලට දෙන්නේ නැහැ කියලා. ඇයි මොකද සමහර වෙලාවට පුතේ අපි කාට හරි කියන ඔයා සල්ලි ගෙවලා ගන්න. උතර මම නම් සල්ලි ගෙවලා හැමදාම අරන් තියන්නේ. අර ආයතනයේ වග කියන්නේ මට. හැබැයි මගේ නෙමෙයි ඩොමේන් එක වෙන ආයතනයේ. ඔයා මට කියන වෙබ් එක හදලා දෙන්න. හරි. ඔන්න අශේන් කියන මට වෙබ් එකක් හදලා දෙන්න. මම අශේන්ට වෙබ් එක හදලා දෙනවා. අශේන් මගේ වෙබ් සත්කාරකයක් තුළ වෙබ් එක ගබඩා කරනවා. මගේ වෙබ් සත්කාරකයක් තුළ ගබඩා කරනවා. දැන් මම තමයි අශේන්ට ඩොමේන් එකක් අරන් දෙන්නේ. එයා පාස්වර්ඩ් තියෙන්නේ මගේ ගාව. අශේන් ටික දවසකින් කියනවා මම ඔයාගේ හොස්ට් ගෙන් ඔයාගේ වෙබ් සත්කාරකයා තුලින් මගේ වෙබ් එක අයින් කර ගන්නවා කියලා. අශේන් එහෙම මට කියනවා. මම කියන අශේන්ට එතකොට හරි ඔයා මගේ එකෙන් අයින් කරනවා නම් වෙබ් එක ඩොමේන් එකකුත් ඔයා සල්ලි වලට ගන්න කියලා. නේ? ඒත් මම අර ඩොමේන් එක දෙන්නේ නැහැ. දැන් කාලයක් තිස්සේ abc.lk කියන නම පවත්වාගෙන ගිහිල්ලා දැන් එයාට අහිමි වෙනවා ඩොමේන් එක. ඒක ලොකු අපරාධයක්. අපිට හානියක්. නේ?
හැබැයි නීත්‍යානුකූලව අශේන්ට මට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බෑ. ඇයි මමනේ හැමදාම සල්ලි ගෙවලා අරන් තියෙන්නේ. ඇග්‍රීමන්ට් එකක් ගහලා තිබුණා ප්‍රශ්නයක් නෑ. නේ? මම කියනවා නෑ මේ ඩොමේන් එක පවත්වාගෙන ගියේ මම. අශේන්ට පෙන්වන්න පුළුවන් ඕනනම් එයා මගේ ආයතනය තමයි මේක කරන්නේ එහෙම කියලා. හරි. ඒතකොට නීතිමය ක්‍රියාමාර්ග වලට ලොකු ගැටලුවකට මැදිහත් වෙන්න වෙනවා. ඒක නිසා අපි පුතේ වෙබ් සත්කාරකය ගන්න දැන් වෙබ් සත්කාරකයක් අපි වෙන් කරගන්න. අපි එයාට අවස්ථාව දෙන්නේ නැහැ ඩොමේන් එක ගන්න. මම වෙබ් අශේන් මට කියලා වෙබ් එක හදාගත්තා නම් මම වෙබ් සත්කාරකයක් අශේන්ට අරන් දෙනවා නම් අශේන් මටම කියන්න හොඳ නැහැ. ඔයා ඩොමේන් එකක් අරන් දෙන්න කියලා. ඔයාගේ ආයතනයේ ඉන්න කාට හරි කියලා ඩොමේන් එක ගන්න ඕනේ. මොකද ඒවයි ඔක්කොම එකට සම්බන්ධ වෙලා තිබුණොත් වෙබ් එක අයින් කරනකොට ඩොමේන් එක නොදී ඉන්නවා ඒගොල්ලෝ. ඒක නිසා තමන්ට ස්වාධීනත්වය තියාගන්න වෙනවා මෙතනදී. ස්වාධීනත්වය තියාගන්න වෙනවා. ඒ කියන්නේ වෙබ් එක ගබඩා කරන්න එක ස්ථානයක් ගන්නකොට ඒකට වෙනම සල්ලි ගෙවලා ගන්නවා. ඩොමේන් එක ගන්නකොට ඒකට අපි වෙනම සල්ලි ගෙවලා ගන්න ඕනේ. වෙන වෙනාට ඒක පැවරුවොත් එහෙම උතර ඒගොල්ලන්ගේ IT එක තියෙන්නේ. හරි? ඒගොල්ලන්ගේ IT යටතේ තියෙන්නේ. ඒතර අපිට ප්‍රශ්නයක් මතුවෙනවා අනාගතයේදී. මම මේ පාඩමට දාලා එකක් නෙවෙයි කිව්වේ. ඇත්තටම වෙබ් එකක් හැදුවොත් එහෙම කාට හරි පවරනවා නම් ඩොමේන්ස් අරන් දෙන්න කියලා. පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා අපිට. ඉස්සරහට. ඒකයි කිව්වේ. හරි. එතකොටදී අපි ඩොමේන් එක කියන්නේ වෙබ් අඩවි අනන්‍ය වූ කොටස වසම් නාමය වෙබ් අඩවි අනන්‍ය වූ කොටස වසම් නාමය ලබා ගනිද්දී අර වෙබ් සත්කාරකයේ ඉඩවෙන් කර ගැනීමේදී වගේ වාර්ෂිකව මුදලක් ගෙවන්න ඕනේ. වසම් නාමය ලබා ගනිද්දී වෙබ් සත්කාරකයට මුදලක් ගෙවුවා වගේ වාර්ෂිකව මුදලක් ගෙවලා ඕන ලබා ගන්න. හරි. එතකොට මේ ඩොමේන්ස් දෙන ලෝක ප්‍රධාන ආයතනයක් තියෙනවා. එයා තමයි පුතේ මේ වසම් නාමයන් පැවරීම සහ ඒක නියාමනය කිරීමේ වගකීම දරන්නේ. ඒ වසම් නාමය ඒ ආකාරයෙන්ම පාවිච්චි කරනවද නැද්ද? ඒවා බලන්නේ ලෝකේ ආයතනයක්. ඒ ආයතනෙට අපි කියනව නම ICANN කියලා. ICANN එනවා. ICANN කියන මට පුළුවන් නෙවෙයි හොඳ. මේ කියන්නේ. ඔයාලට පුළුවන් තමයි. හරි. හැබැයි මේ ICANN කියන්නේ Internet Corporation for Assigning Names and Numbers කියලා. ICANN Internet Corporation for Assigning Names and Numbers මෙන්න මේ ආයතනය තමයි පුතේ ලෝකයේ වසම් නාමයන් ලබා දීම සඳහා වගකීම දරන්නේ ඒව පාලනය කිරීම කරන්නේ ICANN කියන ආයතනය. ICANN කියන ආයතනයේ යටතේ ඒගොල්ලෝ පවරලා තියෙන එක එකාට බලය වසම් නාමයන් ලබා දීමට. හැබැයි මෙයාගේ නියාමනය යටතේ මෙයා තමයි බලන් ඉන්නේ හරියට වැඩේ යනවද. ඒක යටතේ වසම් නාමයන් ලබා දෙන ආයතන කීපයක් තියෙනවා. එකක් GoDaddy www.godaddy.com. හරි මම ලියලා පෙන්නන්නම් වෙබ් එක. godaddy.com ඒක http://www. ඒ ටිකම තියෙනවා. ඔන්න http://www.godaddy.com. ඊට පස්සේ තියෙනවා www.nic.lk. NIC දැන් NIC කියන්නේ National Identity Card NIC. හරි මෙතනදී මේ NIC කියලා වෙන වෙබ් එකක් nic.lk. අතරපොතේ NIE කියලා ආයතනයක් ඔයාලට තියෙනවා. NI තව වෙබ් එකක් දාලා තියෙනවා. NIE කියලා ආයතනයක් මේ දවස්වල සමහරට ඔයාලකට ගිහිල්ලා බලලා ඇති. අර සිලබස් එක වෙනස් වීම සම්බන්ධයෙන් වෙනස් වෙනවා කියලා කිව්වම ඒගොල්ලෝ NIE එකේ දැම්ම විස්තර ටිකක්. හැබැයි ඒගොල්ලෝ දැන් මම ඊයේත් අපි ඉස්කෝලේදී කතා කරා අර ගණන් වලට එන විෂය නිර්දේශය වෙනස් වෙනවා කියලා කතාවක් කියානේ. හැබැයි දැන් මේගොල්ලෝ එක නෑ කියලා NIE එකෙන් එක අයින් කරගෙන තියෙනවා. ගණිතයට එන විෂය කොටස් වෙන ඒ කියන්නේ අඩු කරනවා එහෙම කියලා කිව්වනේ නේ. ඔයාලා දන්නවා ඇති මේක. හැබැයි NIE එකේ ඒ දැන් ඒ විස්තර අයින් කරන් තියන්නේ ආයි. ඒ කියන්නේ අපේ විදුහල්පතිතුමා දාලා දුන්නේ නෑ එහෙම එකක් වෙන්නේ නෑ සාමාන්‍ය විදිහට වෙනවා කියලා. තියෙන දේවල් ටික. හරි. ඔයාලගේ ගණිත ගුරුවරයෙක්ගෙන් ආයි පොඩ්ඩක් අහලා දැනගන්න. ඒ සම්බන්ධයෙන් අපේ ICT වලටත් එහෙම දැක්ක ඒ කියන්නේ මට ළමයෙක් කිව්වා නිකන් එහෙම තාම දාලා නෑ NIE එකේ එහෙම දාලා නෑ. ඒ කියන්නේ නිල වශයෙන් දාලා නෑ. ඒ කියන්නේ අපේ විෂය නම් කොහොමත් අන්තර්ගතය වෙනස් වෙන්නේ නෑ. හරි ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තියෙනවා මේ තව වෙබ් එකක්
http://www.bluehost.com http://www.bluehost.com එතන පුතේ විභාගයේදී වෙබ් එකේ සම්පූර්ණම මෝඩ් නෑ ඔයාට. ඇහුවොත් වසම් නාමයන් සපයන ආයතන කිහිපයක් GoDaddy, NIC, Bluehost මතක තියාගන්න ඕනේ. හරි ඔය වසම් නාමයන් ලබා දෙන ආයතන. ඒකල වසම් නාමයන් ලබා දෙනකොට වාර්ෂිකව කිසියම් ගාස්තුවක් අය කරනවා. වසම් නාමය සඳහා. ඒක වසම් නාමය අනුව වෙනස් වෙනවා. .lk වලට .com වලට ඒව ගාන වෙනස් වෙනවා. විවිධ මට්ටම් වලින්. හරි. අපි ලියමු පුතේ මාතෘකාවක් වසම් නාමය domain name. මාතෘකාවක් ලියමු වසම් නාමය domain name කියලා. ලියමු. ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු අනන්‍යව හඳුනා ගැනීමට හැඳුනුම්පත් අංකයක් භාවිතා කරයි. හැඳුනුම්පත් අංකයක් භාවිතා කරයි. මේ අයුරින්ම හැඳුනුම්පත් අංකයක් භාවිතා කරයි. මේ අයුරින්ම අන්තර්ජාලය තුල වෙබ් අඩවි හඳුනා ගැනීමට වසම් නාමයක් භාවිතා කරනු ලැබේ. ICANN නැමැති ICANN වරහන් ඇතුලේ ලියාගමු. Internet Corporation for Corporation Internet Corporation for assigning names and numbers. Internet Corporation for assigning names and numbers. ICANN කියලා වරහන් ඇතුලේ ඒක ලියා ගන්න. Internet Corporation for assigning names and numbers. assign කියලා ed දාලා තියෙනවා. assign names and numbers. Internet Corporation for assigning names and numbers. ICANN නැමැති ජාත්‍යන්තර ආයතනය වසම් නාමය ලබා දීම හා පැවරීම පිළිබඳව වසම් නාමය ලබා දීම හා පාලනය පිළිබඳව වගකීම දරයි. වසම් නාමයන් ලබාගත හැකි වෙබ් අඩවි කිහිපයක්
වසම් නාමයන් ලබාගත හැකි වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ. වෙබ් අඩවි කිහිපයක් පහත දැක්වේ. මේ වෙබ්සයිට්ස් තුන ලියා ගන්න පුතේ http://www.godaddy.com පස්සේ http://www.nic.lk අනිත් එක bluehost.com කියලා. ඔය වෙබ් තුන ලියා ගමු. හරි නේද? මේ වෙබ්සයිට්ස් තුන මම දැන් ලියලා ඇති කියලා. godaddy.com, nic.lk, bluehost.com කියලා. ඒ වගේම පුතේ අපි වසම් නාමයක් ලබා දෙද්දී කියන්නේ අපිට වසම් නාමය තීරණය කරන්න අපේ ආයතනයේ මේ වගේ වසම් නාමයක් ගන්න ඕනේ. හැබැයි ඒ වසම් නාමය කලින් කවුරු හරි අරගෙන තියෙනව නම් අපි අර ඊමේල් එකක් හදනවා වගේ තමයි. අපේ පරිශීලක නාමය කලින් කවුරු හරි අරගෙන තියෙනව නම් අපිට දෙන්නේ නැහනේ. ඒතර එයා යෝජනා කරනවා මේ වගේ ඒවා ටිකක් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න කියලා. ඊමේල් එකක් හදද්දී. ඒතර වසම් නාමය ලබා ගන්නෙදිත් එහෙමයි. කලින් කවුරු හරි වසම් නාමය අරන් තියෙනවා නම් ඒක අපිට දෙන්න බෑ. ඒතර එයා ඕන පොඩි යෝජනාවන් ටිකක් කරයි. ඒතර අපි වසම් නාමයක් ලියද්දී පුතේ අපි හැකිතාක් කෙටියෙන් අපේ ආයතනයේ නම ඇඟවෙන පරිදි ලියනවා නම් වැඩිය හොඳයි. හැකිතාක් කෙටියෙන්. දැන් කියන www.nie.lk ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් පිටුව. w එකේ තියෙනවා අන්තර්ගතයන් සම්බන්ධ පොඩි විස්තර ටිකක් දාලා තිබුණා වෙබ් එකේ. ඕනනම් NI එකට ගිහලා නම් පොඩ්ඩක් බලන්න. ඒ වීඩියෝස් එහෙමත් තියෙන පාඩම් වලට දාලා. හරි. එතන මේ මම අර කිව්ව දැන් ඒක අයින් කරලා තියෙන්නේ අර කලින් දාලා තිබිච්ච එක අයින් කරලා. NI කියවම කෙටියෙන් පැහැදිලි වෙනවා. NI National Institute of Education ජාතික අධ්‍යාපන ආයතනය. එම කෙටි වසම් නාමයක් තියෙනවා නම් පුතේ වැඩිය හොඳයි. අපිට ලියන්න ලේසි. අපිට මතක තියාගන්න නම් මතක තියාගන්නත් ලේසි. මතක තියාගන්න ඕනේ නැහැ. ඇත්තටම අපිට සර්ච් එන්ජින්ස් තියෙනවනේ. හැබැයි ලියන්න මතක තියාගන්න හරි පහසුයි. කෙටි වසම් නාමයක් තියෙනවා නම්. ඒ වගේම තමයි අපි වසම් නාමයක පුතේ ඒ කියන්නේ ඉලක්කම් අන්ඩර්ස්කෝර් එක වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉලක්කමක් අන්ඩර්ස්කෝර් එකක් ඒ කියන්නේ මෙහෙම එකක් n අන්ඩර්ස්කෝර් ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒව භාවිතා නොකර ඉන්නව නම් වැඩිය හොඳයි. වසම් නාමයක ඉලක්කම් යටිර වගේ ඒවා භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒව භාවිතා නොකර ඉන්නව නම් වැඩිය හොඳයි. ඒ වගේම තමයි වසම් නාමයක් කියද්දී අපි කියමුකෝ වෙබ් මම මෙහෙම එකක් කියනවා. web2ab.com අපේ මේ වෙබ් එක. හරි අපි www.web2ab.com දැන් මේ 2 වගේ එකක් දැම්මම පුතේ දැන් මම මේක කියවනවා ෆෝන් එකෙන් කාට හරි. මගේ වෙබ් එක www.web2.com. උතන යා ලියා ගනීවි www.web2 2 ලියා ගනීවි ඕන TO2 කියලා. තව කෙනෙක් TWO2 කියලා. තව කෙනෙක් ලියා ගනීවි TU2 කියලා ඕන්න. නේ 2 කියලා. ඒ විදිහට. උතන පුතේ මම ඔක ෆෝන් එකකින් කියන්න ගියාම නේ කාට හරි සංනිවේදනය කරන්න ගියාම සමහරලාට ගැටලු මතුවෙනවා. ඒ නිසා එහෙම නොවන වෙබ් අඩවි, එහෙම නොවන වසම් නාමයන් භාවිතා කරනව නම් වැඩිය හොඳයි. කාටවත් අදහස පැහැදිලි නොවෙන ඒවා. අපි සාමාන්‍යයෙන් ඊමේල් ඇඩ්‍රස් වලදී කැපිටල් ලකුරු එහෙම දාන්නේ නැහැ නේ. ඒතර කැපිටල් ලකුරු දැම්මහම පුතේ අපිට හරි වාදයක්. අපිට කියන්න වෙනවා මේ අකුර කැපිටල්, මේක කැපිටල් එහෙම කියලා. මේක කැපිටල් නේ නරක සිම්පල් එහෙම කියලා. එහෙම කියන්න ගියම හරි ගැටලු සහගතයි. ඒ නිසා අපිට හරි පහසුවෙන් සංනිවේදනය කළ හැකි පරිදි අපේ වසම් නාමය අපි තීරණය කරන්න ඕනේ. හරි. එහෙම තීරණය කරලා අපිට පුළුවන් වසම් නාමයක් ලබා ගන්න. ඒ වගේම අපේ টপ ලෙවල් ඩොමේන් එක තීරණය කරලා ආයතනයේ වර්ගය අනුව නේ අපි මොකද්ද টপ ලෙවල් ඩොමේන් එක කියලා තීරණය කරලා වසම් නාමයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි ලියමු පුතේ
අනුමාත්‍රකාවක් උඩුගත කිරීමේ මෘදුකාංග. අපි අනුමාත්‍රකාවක් ලියාගමු. උඩුගත කිරීමේ මෘදුකාංග. උඩුගත කිරීමේ මෘදුකාංග. හරි ඒ කියන්නේ අපි දැන් අර ඩවුන්ලෝඩ් මැනේජර් හරි ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයාර්ස් තියෙනවනේ. දැන් වෙබ් අඩවිය අපි නිර්මාණය කරා අර වෙබ් නිර්මාණ මෘදුකාංග දෙකෙන් එකකින්. හරි වෙබ් සංස්කාරකයක් එහෙම නැත්නම් සන්දාර කළමනාකරණ පද්ධතියක්. ඊට පස්සේ අපි වෙබ් සත්කාරකයක් එන අන්තර්ජාල ස්පේස් එකක් අපි ගත්ත සල්ලි වලට. දැන් අපි ගාව ස්පේස් එකක් තියෙනවා. අපේ වෙබ් එකට අපි ඩොමේන් එකකුත් වෙබ් එකට නමකුත් ගත්තා. දැන් වෙබ් එකට ඩොමේන් නේම් එකක් නැන නමකුත් තියෙනවා. අනන්‍යව හඳුනගන්න. දැන් අපිට තියෙන්නේ අර වෙබ් සත්කාරකයෙන් ගත්ත ස්පේස් එකේ. වෙබ් සත්කාරකයට පුතේ සල්ලි ගෙවලා ස්පේස් එකක් ගත්තම එයා අපිට දෙනවා එතනට පාස්වර්ඩ් එකක්. යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි. අනේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දාලා අපිට පුළුවන් අපේ වෙබ් අඩවිය අර අන්තර්ජාලයේ ස්පේස් එකට දාන්න. එහෙම දාන්න බෑ නිකම්ම නේ. අපිට වෙනවා අප්ලෝඩින් software එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ උඩුගත කිරීමේ මෘදුකාංගයක් පාවිච්චි කරන්න වෙනවා. උතර උඩුගත කිරීමේ මෘදුකාංගය අපි ඕපන් කරගත්තට පස්සේ ඒකේ අපෙන් අහනවා අර යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි. එතකොට යූසර් නේම් එක පාස්වර්ඩ් එක අපිට දෙන්නේ වෙබ් සත්කාරකයා. අන්නේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ගැහුවම අපිට පුළුවන් වෙබ් සත්කාරකයක ඇතුළට යන්න. එයාගේ ඉඩට යන්න අපිට වෙන් කරපු ඉඩ ප්‍රමාණයට යන්න. අන දැන් අපිට පුළුවන් අපේ වෙබ් එක අර ඉඩෙහි ගබඩා කරන්න. මේ සඳහා පුතේ උඩුගත කිරීමේ මෘදුකාංග අපි වැඩිපුරම භාවිතා කරන්නේ ෆයිල් සිලා කියලා මෘදුකාංගයක්. අපි වැඩිපුර වෙබ් අඩවි උඩුගත කිරීම සඳහා භාවිතා කරන ෆයිල් සිලා කියලා මෘදුකාංගයක්. ඊට අමතරව ස්මාර්ට් FTP කියන එකකුත් තියෙන ජනප්‍රිය. ෆයිල් සිලා ස්මාර්ට් FTP මේ කියන්නේ පුතේ වෙබ් අඩවියක් උඩුගත කිරීමේ මෘදුකාංග. ෆයිල් සිලා සහ ස්මාර්ට් FTP කියලා. ලියමු ඔතන යටින් පුතේ අපි ඔතන යටින් ලියමු නිර්මාණය කරන ලද වෙබ් අඩවිය ලියන්න නිර්මාණය කරන ලද වෙබ් අඩවිය තෝරාගත් සත්කාරකයා වෙත තෝරාගත් වෙබ් සත්කාරකයා වෙත එහෙම ලියමු තෝරාගත් වෙබ් සත්කාරකයා වෙත තෝරාගත් වෙබ් සත්කාරකයා වෙත උඩුගත කිරීමට මෘදුකාංග භාවිතා කළ යුතු වේ. මෘදුකාංග භාවිතා කළ යුතු වේ. ඒවා උඩුගත කිරීමේ මෘදුකාංග ලෙස ඒවා උඩුගත කිරීමේ මෘදුකාංග ලෙස හඳුන්වනු ලැබේ. උඩුගත කිරීමේ මෘදුකාංග ලෙස හඳුන්වනු ලැබේ. හරි මෙන්න උදාහරණ කියලා මේ මෘදුකාංග දෙක ලියා ගන්න උදාහරණ ෆයිල් සිලා අත ස්මාර්ට් FTP ෆයිල් සිලා මේව මතක තියාගන්න ඕන පුතේ මේ මෘදුකාංග අන්තික ස්මාර්ට් FTP උඩුගත කිරීමේ මෘදුකාංග දෙකයි ෆයිල් සිලා සහ ස්මාර්ට් FTP කියලා. ඉරිගාන පේපර් එකේම අහන්න පුළුවන්. හරි ෆයිල් සිලා ස්මාර්ට් FTP. හරි දැන් පුතේ මේ මෘදුකාංග අපිට වමනා නැහැ අර Joomla වගේ software එකක් පාවිච්චි කරොත්. ඒ කියන්නේ සන්දාර කළමනාකරණ පද්ධතියක් අපි කියපු සන්දාර කළමනාකරණ පද්ධතියක් භාවිතා කරොත් පුතේ ඒකෙදි එයා මම කර නොමිලේ වෙබ් සත්කාරකයා දෙනවා අපිට ඩොමේන් එක දෙනවා උඩුගත කිරීමේ මෘදුකාංගයක් දෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ අර කියන කොන්දේසි වලට අනුව හොඳේ. එසා නොමිලේ ලබා දෙන අර සන්දාර කළමනාකරණ පද්ධති මෘදුකාංග වලදී මේ සියලු පහසුකම් ටික තියෙනවා. ඒතර අපි අර සල්ලි වලට හොඳ වෙබ් එකක් හැදුවොත් එහෙම නේ
අර නොමිලේ අන්තර්ජාලයට දාන එකක් නෙවෙයි. හොඳ වෙබ් හොස්ට් කෙනෙක් අරගෙන වෙබ් එකක් හදුවොත් අන්න එතකොට මේ software ඕන වෙනවා. ෆයිල්ස්ලා හෝ ස්මාර්ට් FTP පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ වෙබ් අඩවිය අන්තර්ජාලයට දාන්න නැන උඩුගත කරන්න. හරි. ලියමු ඊළඟට මාතෘකාවක් පුතේ අන්තර්ජාල සම්බන්ධතාවය. මාතෘකාවක් ලියන්න අන්තර්ජාල සම්බන්ධතාවය. අන්තර්ජාල සම්බන්ධතාවය. හරි. අපි ඊළඟ දවසේ කතා කරන පුතේ අන්තර්ජාල සම්බන්ධතාවය සහ වෙබ් අඩවි නඩත්තු කිරීම සම්බන්ධ. අතර අන්තර්ජාල සම්බන්ධතාවය වෙබ් අඩවි නඩත්තු කිරීම ඊට අමතරව වෙබ් අඩවි සංවර්ධන ක්‍රියාවලිය කියලා පොඩි චක්‍රයක් තියෙනවා. අර පද්ධති සංවර්ධන ජීවන චක්‍රය වගේ. වෙබ් අඩවි සංවර්ධන ක්‍රියාවලිය කියලා. ඒ කොටස් ටික කතා කරාට පස්සේ අපේ 5 වෙනි පාඩම ඉවරයි. ඒතර 6 වෙනි පාඩම තියෙන තියරි කොටස් ටිකක් මහ පොඩිම පාඩමක් නෙවෙයි. හැබැයි තියරි කොටස් කීපයක් තියෙන ඉරිගාන පේපර් එකේ ඒ හා සම්බන්ධ ප්‍රශ්න අහනවා. ඒතර අපි 6 වෙනි පාඩම පටන් ගන්නේ පේපර් එකක් කරලා. يعني පේපර් එකක් දෙකක් කරලා අපි පේපර් එකක් කරලා පටන් ගන්න සම්පූර්ණ පේපර් එකක්. ඒ මොකද දැන් ගොඩක් පාසල් ඔයාලට විභාගයක් ලෑස්ති කරන් ඉන්නේ. ඒතර අපි ගොඩ කලකින් විභාගයට ඇත්තටම ලිව්වේ නැහැ. අපි පේපර් එකකට උත්තර ලියමු. පේපර් එකකට දෙකකට. මොකද ඔයා සූදානම් වෙලා ගිහලා හොඳ ලකුණක් ගන්න ඕනේ. හරි. දැන් පාඩම් කරලා ඉන්නත් ඕනි. ඔයාලා දන්නවා ඇති ඕගලන්ගේ හැම පාසලේම පේපර් එකක් ලෑස්ති කරගෙන විශේෂයෙන්ම 11 වසර ළමයින්ට දෙන්න. මොකද ඒගොල්ලෝ විභාගයට යන්න සූදානම් ඉන්නේ. ඒක නිසා. හරි. ඒතර අපි පැය දෙකක එකක්. ඒතර අපි පුතේ ඊළඟ දවසේ මේ තියරි කොටස් චුට්ට ඉවර කරලා අපි පේපර් එකක් කතා කරනවා. මම පේපර් එක ඔන්ලයින් එකක් මම ෆස්ට් එකක් හදලා දාන්නම්. එහෙම නැත්නම් සෙකන්ඩ් එකක් වාට හම් වෙනවා. ඒක කලින් පේපර් එක දෙනවා මම. උත්තර ලියලා පන්තියට සම්බන්ධ වෙන්න. දිනයක් නෑ තවම. හැබැයි පේපර්ස් ඔක්කොම හදලා ඉවරයි අපේ ඉස්කෝලේ. හරි. පුතේ අද හවසට පන්තිය කරන්න වෙන්නේ නැති නිසා තමයි මේ උදේ දාගත්තේ. ඒතර පන්තියට සම්බන්ධ වීම ළමයි ප්‍රමාණය ටිකක් අඩුයි. මේකට වීඩියෝ එක දෙන්න පුළුවන්. ඒක නිසා දැන් ඔයාලා සම්බන්ධ වෙච්ච අය ගැන සතුටුයි අත්තරම. හරි. එහෙනම් පරිස්සමෙන් මේ දවස්වල ඉන්න ඉස්කෝලේ ගිහලා පරිස්සමෙන් ඉන්න. මතක තියාගන්න මෙහෙම සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා කියලා. මොකද ඉස්කෝලේ ගියාම සමහර ළමයින්ට මතක නැහැ. මේ එහෙම එකක් තියෙනවා කියලා. පරිස්සම් වෙලා ඉන්න. මොකද ගොඩක් ළමයින්ට සමහරට ගුරුවරුන්ට කොවිඩ් වැළඳිලා තියෙනවා. ඒකට සාවල පරිස්සමෙන් මේ දවස් ටිකේ කාලය ගත කරන්න. හරි. එහෙනම් අපිට හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.